ඒකාන්ත චිත්තද කියන්නේ ඒ සිතෙන් විතරමයි ඒක හැදෙන්නේ. මේක අපිට කර්මයෙන් හදා ගන්නත් බෑ, ඍතුවෙන් හදා ගන්නත් බෑ, ආහාරයෙන් හදා ගන්නත් බෑ. ඒකාන්ත කියන්නේ ඒතකොට චිත්තජ රූප දෙකයි ඒකාන්ත. අනිත් 15ම අනේකාන්තයි. අනේකාන්තයි කියන්නේ මේවා අපි බැලුවොත් කර්මජ රූප වලටත් වැටෙන්න පුළුවන්. ඍතුජ රූප වලටත් වැටෙන්න පුළුවන්. චිත්ත ආහාරජ රූප වලටත් වැටෙනවා. චිත්තජ රූප වලටත්. මේක අනේකාන්තයි. මේක ඕනම එකකට වැටෙන්න පුළුවන්. ඒකතර ඒකාන්ත නැහැ. මේක වෙන කිසිම රූප කොටස් ඒ සමුත්ථාන රූප කොටස් හතරෙන් එකකටවත් මේ දෙක වැටෙන්නේ නැහැ. ඒකයි ඒකාන්ත කියන්නේ මේකින්ද අනේකාන්ත කියන්නේ. අපි මේ පිටුවට ගියොත් චාමි උඩට ගන්න මේ පිටුවේ මෙතෙත්. මේ එතකොට බලන්න දැන් එතන චිත්තද රූප 17ක් තියෙනවා. ඍතුජ රූප 15ක් තියෙනවා. මේක ලියලා තියෙනවා චිත්තද රූප 17න් විඤ්ඤාප්ති රූප දෙක අටු කර විට ලැබෙන රූප 15 ඍතුජ රූපයි කියලා. හරිද? එතකොට මේ අයියා මං අයි වෙනම ලිව්වේ නෑ. ඒ කියන්නේ මේ අනේකාන්ත රූප 15ම තමයි මේ ඍතුජ රූප වලට වැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ ඍතුජ රූප වල මම ලියලා තිනවා මෙහි ඒකාන්ත රූප නොමැත කියලා. හරිද? එතකොට ඒකාන්ත ඍතුජ රූපයක් නැහැ. ඍතුජ රූප 15ම අනේකාන්තයි. ඒ කියන්නේ අනිත් කාගෙරි මයික් එකක් ඔන්ලා සද්ද දෙනවා. ඍතුජ රූප 15ම අනේකාන්තයි. මේ මම ලියලා දෙනවා අනේකාන්තයට වෙන සමුත්ථානයන්ට සාධාරණ බවයි. ඒ කියන්නේ මේවා මේ රූප 15ම අනිත් සමුත්ථානික රූප කොටස් වල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කර්මජ වල තියෙන්න පුළුවන්, චිත්තද ආහාරද තුනටම යන්න පුළුවන් මේක. මේකට විතරක් නෙමෙයි. ඒතර මේකේ ඒකාන්ත කියලා කොටසක් නෑ. දැන් චිත්තද රූප වල තිබුණානේ දෙකක්. කර්මජ රූප වල තියෙනවා 9ක්. කර්මජ රූප අපිට 20ක් තියෙන එක මම පෙන්නන්නම් එහා පැත්තේ ඇත්තේ. ඒ 20න් 9ක් ඒකාන්තයි. ඒ කියන්නේ ඒක කර්මයෙන්ම විතරයි හැදෙන්නේ. 11ක් අනේකාන්තයි. ආහාරජ රූප ගත්තොත් ආහාරජ රූප 14ක් තියෙනවා. ඒ 14න් ඍතුජ රූප 15ක්. 15න් ශබ්ද රූපය අඩු කරනවා. දැන් මේ අර පල්ලෙහා ගත්තොත් එතන තියෙනවා ශබ්ද රූපය. ඒ ශබ්ද රූපය හැදෙන්නේ නැහැ ආහාරජ රූපවල. ඉතින් ඒක නිසා ආහාරජ රූපවල හැදෙන්නේ නැහැ. ඍතුජ රූප 15න් ශබ්ද රූපය අඩු කරාම ඉතුරු 14ක් එනවනේ. අන්න ඒ 14 තමයි ආහාරජ රූප කියන්නේ. ඒ ආහාරජ රූප ඒකාන්ත ආහාරජ රූප නැහැ. ඒ ආහාරජ රූප 14ම අනේකාන්තයි. ඒ කියන්නේ අනිත් ප්‍රත්‍ය තුනෙන්නුත් හදෙන්න පුළුවන්. ඒකාන්ත අනේකාන්ත කියන්නේ ඒක. මොකද මම දැන් ත්‍රිකේට ගියාම ඕගොල්ලන්ට නැත්තම් මේ ඒකාන්ත කියනවා අනේකාන්ත කියනවා එහෙම වෙනවා. එතකොට දැන් චාන් චුට්ටක් පල්ලෙහාට ගන්න. ඒත් එපා. ඒක මම මේක ත්‍රිකේට නොගින් කරන්න අමාරුයි. දැන් චාමිනි දාන්න 18 පිටුව. මම හාමුදුරුවන්ගේ පොතට යන්නම් දෙවනුව. හරිද? ඊට කලින් මම මේකෙන් පැහැදිලි කරපු හාමුදුරුවන්ගේ පොත නෙමෙයි මම කියපු කොලේ 18. එතකොට මොකද හාමුදුරුවන්ගේ පොත එකපාරටම දැම්මොත් ඕගලන්ට චුට්ටක් අමාරු වෙයි. එකපාරට දැම්මොත් දැන් මේකෙන් බලලා එතෙන්ට ගියාම මම හිතනවා ගොඩාක් පැහැදිලි වෙයි කියලා. මටත් ඕනේ ඕගලන්ට හොඳට පැහැදිලි කරන්න. දැන් මේ උපාදින්න ත්‍රිකය කියන නම ඇවිල්ලා තියෙනවා. උපාදින්න ත්‍රිකය කියන්නේ 3ක්. එතකොට ඒ ත්‍රිකය පද 3කට බෙදෙනවා. උපාදින්නු පාදානීය. අනුපාදින්නු පාදානීය. අනුපාදින්නු අනුපාදානීය කියලා පද 3කට බෙදෙනවා. දැන් මම මේ මෙතන රවුන්ඩ් කරලා තියෙනවා නම්බර දෙකක්. මේ තමයි නික්කේප කාණ්ඩේ පෙරළුවාම ධම්මසංගිනී නික්කේප කාණ්ඩේ මේ නම්බරේට ඡේදාංක මේ 998 පැහැදිලි කරනවා. මේක අට කතා කාණ්ඩේ 1392ට පෙරළුවාම පේනවා ඒක අට කතා කාණ්ඩේ කියලා. ඒකේ තමයි මේ ත්‍රිකය ගැන විස්තර. මේක ත්‍රිකය ගැන විස්තර, මෙතන අභිධේයාර්ථ ගැන විස්තර. මෙතන ත්‍රිකය ගැන මේ පදේ ගැන විස්තර, ත්‍රිකේනේ පදය, පදේ ගැන විස්තර, අභිධේයාර්ථ ගැන විස්තර. එතනත් පදේ ගැන විස්තර, අභිධේයාර්ථ ගැන විස්තර තියෙනවා. එතකොට දැන් අපි පද 3 දැන් දන්නවා. පද මේක 3කට බෙදුණා. දැන් මේ උපාදින්නු පාදානීය. උපාදින්නු පාදානීය කියන එක පැහැදිලි කරලා තියෙන්නේ මේ විදිහට. මම එකෙන් එක ඊට පස්සේ කියන්නේ. මේක හාමුදුරුවන්ගේ භාවනා පොතේ පැහැදිලි කරලා තියෙනවා මේ ආකාරයට. పూర్ව භවයේදී තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන්ගත් අරමුණක් අනුව රැස් කළ කර්මය විසින්
සුවකීය ඵලභාවයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූද තෘෂ්ණා උෂ්ටි උපාදානයන්ට හිත වූද නිස්සත්ත නිර්දීව පරමාර්ථ ස්වභාව ධර්ම. දැන් මේක ටිකක් ඔළුවට ගන්න අමාරු නිසා මම මේක සාරාංශ කරලා පොඩ්ඩක් ඕගලන්ට තව චුට්ටක් ලේසි වෙන්න ලිව්වා. කර්මේ ඵලභාවයෙන් ඵල වශයෙන් කර්මේ ඵල වශයෙන් දැන් කර්මයක් කරාම අපිට ඵලයක් එනවනේ. කර්මේ ඵල වශයෙන් ලද්දා වූද උපාදානයන්ට උපාදානය කියන්නේ තණ්හා දිට්ඨි දෙක. උපාදාන කියන්නේ උපාදානයන්ට හිත වූද නිස්සත්ත නිර්ජීව පරමාර්ථ ධර්ම සමූහය. දැන් අපි බලමු මොකද්ද මේ උපාදින්න උපාදානීයා කියලා දෙනවා. මේ උපාදින්න කියන්නේ මොකද්ද? දැඩි කොට ගන්නා ලද දෙය කියන ඒ අර්ථය තමයි උපාදින්න කියන්නේ. දැඩි කොට ගන්නා ලද අරමුණක් ඇතිව රැස් කර කර්මයක ප්‍රතිඵලය. තේරුණානේ? දැඩි කොට ගන්නා ලද අරමුණක්. අපි මොකක් හරි අරමුණක් දැඩි කොට ගත්තොත් ඇති රැස් වෙනවානේ අපිට කර්මයක්. ඒ කර්මයේ ප්‍රතිඵලයට තමයි උපාදින්න කියන්නේ. ඒකට වැටෙනවා විපාක චිත්ත ටික චෛතසික කර්මජ රූප ඔක්කොම කර්මයෙන් එන ඒවා. මේක විපාකයක්. විපාකයක් කියන්නේ අපි කරපු එකට ලැබෙන ඵලයක්. ඒක තමයි. ඒතර උපාදින්න උපාදානීයා තමයි උපාදින්න පාදානීයා කියලා කැඩිලා තියෙන්නේ. උපාදින්න දැන් කිව්වා උපාදින්න කියන එක. උපාදානීයා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් දැඩිව මම මගේ කියලා ගන්න ලබන දෙයට තමයි උපාදානීය කියන්නේ. එහෙනම් ලෝට අයිති චිත්තචෛතසික ධර්ම සියල්ලටම නමක් තමයි උපාදානීය කියන්නේ. හරිද? දැන් අපි මේ රැස් කරගත්ත අල්ලගත්ත දේවලින් තමයි මේ අපිට මේ පදේ මේවා ටික හැදෙන්නේ. අපි මේ රැස් කරගත්ත දේවල්. නේ? කර්මෙහි ඵල වශයෙන් ලද්දා වූ දේවල්. උපාදානයන්ට හිත වූ. ඒ කියන්නේ තෘෂ්ණා දුෂ්ටියට හිත වෙච්ච දේවල් තමයි මේ අපි මෙතනට ගන්නේ පරමාර්ථ ධර්ම. හරිනේ? ඒ කියන්නේ විපාක චිත්ත චෛතසික ටිකයි කර්මජ රූපයි. කර්මජ රූපේ කියන්නේ අපිට ලැබෙන ඵලයක්. අපි කරපු දේවල් වලට අපිට ලැබෙන ප්‍රතිඵලය. ඒතර මේ ඔක්කොම කර්මජ පැත්තට ටික තමයි මෙතෙන්ට එන්නේ. නේ? ඒ කියන්නේ විපාකයයි කර්මජ රූපයි. දැන් ඊළඟ පදයට ගියොත්. ඒ පදේ අනුපාදින්නු පාදානීය. අරක උපාදින්නු පාදානීය මේක අනුපාදින්නු පාදානීය. ඒකේ පැහැදිලි කරලා තියෙන්නේ හාමුදුරුවෝ పూర్ව භවයකදී තෘෂ්ණා දෘෂ්ටියෙන් ගත් අරමුණක් අනුව රැස් කළ කර්මයක ඵලභාවයෙන් ළඟා කොට නොගන්නා අන්න කර්මයක ඵලභාවයෙන් ළඟා කොට නොගන්නා ලද්දා වූ නමුත් තෘෂ්ණා දුක්ටි උපාදානයන්ට හිත වූ. ඒ කියන්නේ උපාදානයන්ට හිතයි ඒගොල්ලෝ. නිස්සත්ත නිර්දීව පරමාර්ථ ධර්ම. මම ඉතින් ඕගලන්ට තව ටිකක් පැහැදිලි කරන්න ඕනේ හින්දා මම ඒක කඩලා ලිව්වා. පොඩ්ඩක් ඒක සාරාංශගත කළා. කර්මෙහි ඵල වශයෙන් නොලැබුණා වූද. දැන් මේක ලැබෙන්නේ කර්මයේ ඵල වශයෙන් නෙමෙයි. නොලැබුණා වූද ඒක මම ආපොලිව කර්මයෙන් හට නොගත් කියන එක. ඒකට හොඳට පැහැදිලිනේ. කර්මයෙන් හට නොගත්. නමුත් උපාදානයන්ට හිත වූ. උපාදානය තණ්හා දුක්ඛ කියන උපාදානයන්ට හිත වූ. නිස්සත්ත නිර්ජීව පරමාර්ථ ධර්ම. එතකොට අපි මෙතන දන්නවා අපි කරන ඒ කියන්නේ මේක ඵලභාවයෙන් ළඟා කොට නැති කියනකොට අපි දන්නවා මේක විපාකයක් නෙමෙයි. අපි කරන දෙයක්. අපි කරන දෙයක් නේ. කර්මයේ ඵල වශයෙන් නොලැබුණා වූද එකක්. නමුත් අපි මේක කරපු දෙයක් නේ. එතකොට කර්මයෙන් හට නොගත්ත නම් කර්මයෙන් නෙමෙයිනේ අපි මේව කරන්නේ. අපි කර්මයකින් නෙමෙයි අකුසල් කුසල් කරන්නේ. අපි මේක කරන්නේ. එතකොට මේක තමයි අනුපාදින්නු පාදානීයා කියන එකට වැටෙන්නේ. එතකොට දැන් අපි බලමු මේකද අනුපාදින්න කියන මේ පළවෙනි අනුපාදින්නු අනුපාදානීයා කියන එක තමයි එකතු කළා අනුපාදින්නු පාදානීයා කියලා අපි හදලා තියෙන්නේ. ඒක අනුපාදින්න කියන වචනේ තේරුම. තෘෂ්ණා දුක්ටි උපාදානයෙන් දැඩි කොට ගන්නා ලද අරමුණක් ඇතිව රැස් කර කර්මයක ප්‍රතිඵලයක් නොවන. අරක ප්‍රතිඵලය මේක ප්‍රතිඵලයක් නොවන සියල්ලටම සාධාරණ වචනයක්. ඒ කියන්නේ විපාක චිත්ත චෛතසික කර්මජ රූප හැරෙන්න අනිත් කුසල අකුසල ක්‍රියා රූප නිර්වාණ වලට නමක් මේක. අන්න
ඒ කියන්නේ අනුපාදින්න කියන වචනේ. අනුපාදානීය කිව්වහම ඒ ඉතුරු කෑල්ලෙන්නේ තෘෂ්ණා දුක්ටි උපාදානයට කිසිසේත්ම අරමුණු නොවන. ලොවට අයත් නැති, ඒ කියන්නේ ඒක මෙතෙන්ට එන්නේ. ලොවට අයත් නැති ලෝකෝත්තර චිත්තචෛතසික. මේක මේ පදේ හැදෙන්නේ අනුපාදින්නු අනුපාදානීය. අනුපාදින්නු අනුපාදි ඉන්න කියන්නේ තෘෂ්ණා දුක්තියෙන් දැඩි කොට ගන්නාලද අරමුණක් ඇතිව රැස් කර කර්මයක ප්‍රතිඵලයක් නෙවෙයි. එතකොට මේකට සියල්ලටම සාධාරණ වෙන්නේ අනුපාදින්නු අනුපාදානීය කියන්නේ තෘෂ්ණා දුක්ති උපාදානයට කිසිසේත්ම අරමුණු නොවන ලෝකෝත්තර ධර්ම ටික මෙතන. මෙතන අතන මං කිව්ව විදිහට කර්මයේ ඵලභාවයෙන් නොලැබුණා වූ. නමුත් උපාදානයන්ට හිතයි. කර්මයේ ඵලභාවයෙන් ලැබුණේ නැහැ. නමුත් උපාදානයන්ට හිතයි. දැන් ලෝකෝත්තර ධර්ම උපාදානයට හිත නැහැනේ. එතන මේ ලෝකෝත්තරයකට ගිහිල්ලා పూర్ව භවයේදී තෘෂ්ණා දුක්තියෙන් ගත් අරමුණක් අනුව රැස් කළ කර්මයක ඵලභාවයෙන් ළඟා කොට නොගන්නා ලද්දා වූ තෘෂ්ණා දුක්ති උපාදානන්න හිත නොවූද. ඒ කියන්නේ තෘෂ්ණා දුක්ති උපාදානයන්ට හිත වෙලා නැහැ මේක. ඒ කියන්නේ ලෝකෝත්තරනේ. పూర్ව භවයේදී තෘෂ්ණා දුක්තියින්ගේ ගත් අරමුණක් අනුව රැස් කළ කර්මයක ඵලභාවයෙන් ළඟා කොට නොගන්නා ලද. එතකොට ඒවා තමයි, ඒ කියන්නේ තෘෂ්ණා දුක්තියට මේක අහිත නැහැ. මෙයා ඒගොල්ලෝ හිත නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්ම ටික. මේක හිත තෘෂ්ණා දුක්තියට හිත. දන්නවා මේක పూర్ව භවයකදී රැස් කරලා තියෙන තෘෂ්ණා දුක්තියෙන් රැස් කරගත්ත එකේ ප්‍රතිඵලය මේක. දැන් මේ පැහැදිලි කරපු පද තුනේ කිසියම් තැනක ගැටලුවක් තියෙනවා නම් මට කවුරු හරි එක්කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න. ඉදිරියට යන්න ඉස්සෙල්ලා මේක ටිකක් අර ඔළුවට අරගෙනම කරන්න ඕන එකක්. උපාදාන කියන්නේ මම මගේ කියලා දෙලිකට අල්ලා ගන්න එක. උපාදානයට හිතවෝ කියන්නේ තෘෂ්ණා දුක්ඛ උපාදානයට අරමුණු වන ලෞකික ධර්ම වලට නම. දැන් මේ పూర్ව ඒ කියන්නේ මොකක්ද? දැන් විතර పూర్ව භව කතාවකුත් තිබුණා. పూర్ව භවය කියන්නේ මේ ආත්මිට පෙර ඉපදලා හිටපු සියලුම ආත්ම භාවයන්ට අපිට పూర్ව භවය කියන්නේ බලන්න ගිය ආත්ම විතරක් නෙමෙයි, ගිය භවයේ විතරක් නෙමෙයි. කලින් ආත්ම භාවවල ඕන එකකට කියන්න බලන්න పూర్ව භවය කියලා. හරිනේ? එතකොට මට ඕගලන්ට මේ වවල කියන්න. අනුපාදින්න අනුපාදානියා කියන්නේ పూర్ව භවයක මේ තෘෂ්ණා දෘෂ්ටි හිත නොවූ හිත නෙමෙයි තෘෂ්ණා දුක්ඛයක් අනුව කර්මයක ඵලභාවයෙන් ළඟා ගත්ත නෑ. ඒ කියන්නේ ඵලභාවයෙන් නමුත් තෘෂ්ණා දුක්ඛයට හිතයි. තෘෂ්ණාවයි උෂ්ටියටයි හිතයි ඒගොල්ලෝ. දැන් ලෝකෝත්තරය ඒගොල්ලෝ ඒකට හිත නෑ. මේක ඵලයක් නෙමෙයි මේක කර්මයක්. මේක කර්මයක්. ලෝකෝත්තර ගැන එක අහන්නේ මහත්මිය. ලෝකෝත්තර හිත නොවුනේ විපාක. අන්න හරි හිත නොවු. හිත නොවු මෙතන මම දාලා තමයි හිත නොවු. දැන් මේවා ඔයගොල්ලෝ ලියා ගන්න. මෙච්චරත් පැහැදිලි කරලා දීලා තියෙන හින්දා මම හිතනවා මුගාක් ඔයගොල්ලෝ ලියාගත්තොත් උගලන්ට ගොඩක්ම පැහැදිලි වෙයි කියලා. හිත නොවු. හිත නොවු විපාක. හිත නොවු විපාකයක් නේ. ලෝකෝත්තර කර්ම විපාක දෙකම මෙතෙන්ට එනවා. මොකද ලෝකෝත්තර සිත් 8ම එනවා මෙතෙන්ට. හරි. හරිනේ. දැන් තව කාට හරි තියෙනවද? නැතුව ඇති කියලා හිතනවා. උත්තරයක් නැති නිසා. එතකොට දැන් අපි මේක මම හාමුදුරන්ගේ පොතට යන්න කලින් ඕගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේකම තමයි හාමුදුරන්ගේ පොතේ තියෙන්නේ. ඒකෙන්ම තමයි මේ අපි හදාගන්නේ. නමුත් අර ඒකේ ඔක්කොම එක ගොඩේ තියෙනකොට ඕගලන්ට පැහැදිලිතාවයේ චුට්ටක් අඩුයි. ඒක හින්දා මම ඊළඟට එකට යන්නම්. දැන් මේකේ අභිදේයාර්ථ අපි ගත්තොත් දැන් උපාදින්නු පාදානීය. ඒ කියන්නේ කර්මයේ විපාක වශයෙන් ලැබිච්ච දේවල්. එතකොට මේක අපි ලෞකික මිසක් ලෝකෝත්තර ටික මෙතෙන්ට නේ ලෞකික මෙතෙන්ට ගන්න. ලෞකික. එතකොට ලෞකික විපාක 32. හරිද? ලෞකික විපාක. ඒකේ වැටෙනවා අහේතුක විපාක 7යි. අකුසල විපාක. කුසල විපාක 8ක් තියෙනවා. මතකනේ මෙතන තියෙන්නේ පංච විඥාන සිත් තියෙනවා. පංච විඥාන අකුසල පැත්තේ 5යි, සම්පටිච්ඡනයයි සම්තීරණයයි. මෙතන තියෙනවා ඒ විඥාන සිත් 5යි, සම්පටිච්ඡනයයි සම්තීරණ 2යි, සෝමනස් 2යි, උපේක්ඛා 1යි.
එතකොට මෙතන තියෙනවා කාමාවචර විපාක 8ක්. මතකනේ කාමාවචර නම් කුසල විපාක ක්‍රියා කියලා. ඒකේ කුසල එකක් නෙමේ, ක්‍රියා එකක් නෙමේ විපාක. අරූපාවචර කියනවා විපාක 5ක්. රූපාවචර විපාක රූපාවචර විපාක 5යි, අරූපාවචර විපාක 4යි. මතකනේ? පොඩ්ඩක් මට වැරදුනා. රූපාවචර විපාක 5යි, අරූපාවචර විපාක 4යි. ඒතර මේ ටික ඔක්කොම එකතු කරාම එකතු කරලා බලන්න 32ක් එනවා. මේක තමයි ලෞකික විපාක. මීට අමතරව අපි 121 ගත්තත් 89 ගත්තත් මොක ගත්තත් මීට වැඩි විපාකයක් ඒ සිත් ගොඩේ නැහැ. ඔයගොල්ලෝ හොයලා බලන්න. ඒක තමයි මේ දාර්ශනිකය. එතකොට මෙතනදී අපිට චෛතසික ගන්න වෙනවා. මෙතන දැන් ලෝකෝත්තර නැහැ. අපි දන්නවා ඒතොර මෙතන අපිට විරති එන්න විදිහක් නැහැ. මෙතන ලෝකෝත්තර නැහැ කියන එක නේ. එතකොට මේක අපි ඔක්කොටම සාධාරණ පොදුවේ ගත්තොත් අරූපාවචර 30යි රූපාවචර 35යි. ඒතර අපි මේ ඔක්කොටම පොදු මෙතන කොහොමත් අඩුවෙන් යන්නේ. එතකොට අපි මේ පොදුවේ ගත්තොත් මේකට එන්න ඕනේ විරති වර්ජිත චෛතසික 35. අභිදේයාර්ථ වලට. විරති වර්ජිත. ඒතර ලෞකික විපාක 32යි විරති වර්ජිත චෛතසික 35යි. මේක තමයි නාම කොටසෙන් එන්නේ. ඒ කියන්නේ චිත්ත චෛතසික මෙච්චරයි. නමුත් අපිට ඵලභාවයෙන් ලැබෙනවා අපිට කර්මජ රූප කොටස. ඕගොල්ලෝ අභිධර්ම මේ අර ඉගෙන ගන්නනේ සනුදායි බ්‍රහස්පතින්දායි පන්තිවලදී මේක පැහැදිලි කරලා දීලා තියෙනවා. කර්මජ රූප. කර්ම පොඩ උස්සන්න පුතා. කර්මජ රූප 20ක් තියෙනවා අපි ළඟ. කර්මජ රූප 20න් අපි දන්නවා ඒකාන්ත. මම ඉස්සෙල්ලා කියන්නේ ඒකාන්ත කියන්නේ මේක ඔයගොල්ලෝ බැලුවොත් මේක හැදිලා තියෙන්නේ කර්මයෙන්ම විතරයි. ඔබ බලන්න චිත්තද ගොඩෙත් මේක නෑ, ඍතුජ ගොඩෙත් නෑ, ආහාර ගොඩෙත් නෑ. ඒකයි ඒකාන්ත කර්මජ රූප 9. මම හිතන්නේ අපි සඳුදා බ්‍රහස්පතින්දා පන්තිවල ඉගෙන ගත්තේ කර්මජ රූප 18යි කියලා. නමුත් එදා ඒ සර් කිව්වා ඉදිරි අනාගතයේ ඔයගොල්ලෝ 20ක් කියලා ඉගෙන ගන්න වෙනවා කියලා. මොකද මේ උපචේ සංස්කෘතිය දෙක මුල් අධ්‍යරේ ඉගෙන ගත්තේ නැහැ. නමුත් ඒකක් තියෙනවා. අනේකාන්ත ගොඩේ. දැන් බලන්න ඒකාන්ත රූප 9 වෙන්නේ කර්මජ රූප 9 වෙන්නේ ප්‍රසාද රූප 5. චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, දිව්වා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ කියන ප්‍රසාද රූප 5 මෙතනට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව භාව රූප දෙකක් තියෙනවා. ඉක්ති භාව රූපයයි පුරිසි භාව රූපයයි කියන භාව රූප දෙක තියෙනවා. එතකොට එතන 7යි. ඊට අමතරව ජීවිත ඉන්ද්‍රිය රූපේ කියන්නේ කර්මයෙන්ම හැදෙන එකක්. එතන රූපයක් තියෙනවා. හදේ වස්තුවක් අපිට ප්‍රතිසන්දියේදී මෙන එකක් කර්මජ රූපයක්. ඒතකොට මෙතන රූපවල 5යි 2යි 7යි 8යි 9යි. ඒකාන්ත කර්මජ රූප 9ක් ලැබෙනවා. දැන් ඕගොල්ලෝ බැලුවොත් කොහේ හරි ජීවිත ඉන්ද්‍රිය රූපයේ චිත්තද ගොඩෙත් නෑ, ඍතුද ගොඩෙත් නෑ, ආහාරද ගොඩෙත් නෑ. මේ ඕන හදේ වස්තුව බැලුවොත් ඒවා. මෙතනට විතරමයි මේ රූප 9 අදාළ. වෙන කොහෙටවත් මේක යන්නේ නෑ. මේක ඒකාන්තයෙන් අපිට කර්මය ලැබෙන. කර්මයේ මේ ටික තියනවා නේද අනේකාන්ත කියලා කර්මජ රූප 11. මම කෙලින්ම ලිව්වා ඕගොල්ලන්ට ටිකක් මොලේ වෙහෙසන්නත් ඕනේ. මම 1 2 3 කියලා ඔක්කොම ලිව්වොත් ඕගොල්ලන්ට වෙහෙසෙන්නේ නැහැ. මොකද මේවා හොඳට සමහත්යක් කරා ඕගොල්ලන්ට. සුද්ධාෂ්ටකය. ඒ කියන්නේ 8ක් තියෙනවා. කාට හරි කියන්න පුළුවන් මේ සුද්ධාෂ්ටකයේ ඇතුලේ තියෙන රූප කොටස මොකක්ද කියලා. එතකොට අපි නිකන් සාකච්ඡාවෙන් වගේ යනකොට හොඳයිනේ. කවුරු හරි කියන්නකො බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඕම හොඳයි. ඕම පින් කිව්වට. එතකොට ඒ 8ක් එතන යෙදෙනවා. දැන් ඒ මහත්මිය කිව්වා. දැන් මම මේක නිකම්ම දැම්මොත් ඕගොල්ලන්ට ඒකේ අගේකුත් නැහනේ. දැන් ඕගොල්ලෝ මේක පොඩ්ඩක් විහෙසලා. එතකොට ඕගොල්ලෝ සුද්ධාෂ්ටකයේ කිව්වා අර රූප ටිකට අග්ගාලා දැන් මතකයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට ඒකට එකතු වෙනවා පරිච්ඡේද රූපේ. ඒ 8ට මේකයි එක 9. එතකොට උපච්ඡේ සංස්කෘති දෙකක් තියෙනවා 10යි 11. මේ රූප අනිත් සමුත්ථානික රූපවලත් මේක තියෙනවා. ඒකයි මේක අනේකාන්ත කියේ. කර්මේනොත් හැදෙනවා. අනිත් ප්‍රත්‍යයන්ගෙනොත් හැදෙනවා. ඒතකොට කර්මයට හැදෙන රූප බැලුවොත් ඒකාන්තයි අනේකාන්තයි දෙකක් හැදෙනවනේ අපිට කර්මජ රූප 20ක්. මේවා තමයි කර්මයෙන් ඵලභාවයෙන් ලද්දා වූ උපාදානයන්ට හිත වූ ධර්ම ටික තමයි මේ දැන්නේ. මොකද දැන් මේ පදය පැහැදිලිව තේරුණාද මේකේ අභිදේයාර්ථ ටික? මේ හාමුදුරන්ගේ පොඩි පොතෙන්ම තමයි මේ කඩලා අරගෙන තියෙන්නේ. දැන් කාට හරි මේක නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න, තේරෙන කෙනෙක් ඉන්නවා නම් ඒත් කියන්න. ඊටම පැහැදිලි හොඳට තේරුණා.
අටව මම හිතන්නේ නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් එයා කියයිනේ කිව්වේ නෑ කියන්නේ ඔක්කොටම තේරිලා ඇති. බොහොම පිං. හරි. අපි දැන් යමු දැන් ඒ පදේ අපි අවිදේයාර්ථ ටික විතරක් මේ පෙන්නු කරේ. දැන් අපි යන් චාමිනී මැද පදේට අනුපාදින්නු පාදානීය. එතකොට මේගොල්ලෝ හිතයි තෘෂ්ණා දෘෂ්ටියට නේ මේගොල්ලෝ කර්මයේ ඵල වශයෙන් නොලැබුණාට උපාදානයට හිත ධර්ම මේගොල්ලෝ. එතකොට මෙතන තියෙනවා අකුසල් සිත් 12ක්. මතකනේ? ලෝභ මූල සිත් 8යි, මෝහ මූල සිත් 2යි, ද්වේෂ මූල සිත් 2යි, ඒ සිත් 12. අකුසල් සිත් 12. එහෙනම් ලෝකෝත්තර කුසල් සිත් 17ක් තියෙනවා. මම ඒකක් කඩලා පෙන්නලා තියෙනවා මෙතන. ලෝකෝත්තර එන කාමාවචර කුසල් කියලා 8ක් තියෙනවා. රූපාවචර 5ක් තියෙනවා. අරූපාවචර 4ක් තියෙනවා. මේවා තමයි මේ කුසල් කියන්නේ. අපි මේ හැම භූමියකම තියෙන කුසල් වලට ගියාම දැන් මම ටක් ගාලා ගියා කාම භූමිය. එතකොට මේක රූප භූමිය බැලුවා කුසල් මෙච්චරයි. අරූප භූමිය ත්‍රි භූමික කුසල් බැලුවා. මෙතන අකුසල්. එතකොට මේක මොකද ලෝකෝත්තර එක මට අරගන්න බෑනේ. ඒක තුරු උෂ්ණාදු කුෂ්ටියට මේ හැමති නෑනේ. ඒගොල්ලෝ ඒකින්ද මේ කුසල් ටික බැලුවා. ඊළඟට මේකට වෙනවා ක්‍රියාසිතු. ක්‍රියා කියන්නේ ඒකටම අයිති ඒව තමයි. එතකොට අහේතුක ක්‍රියා තුනක් තියෙනවා මතක ඇති නේද? මනෝද්වාරා වර්ජණය, පංචද්වාරා වර්ජණය, අසිතුප්පාදී කියන අහේතුක සිත් තුනක් තියෙනවා. දැන් මේකත් මම කරේ මේ වගේ භූමි වලට ගියා. කාමාවචර භූමිය බැලුවා. ක්‍රියා නැත්තම් මේවා මේ අපි කොහින්වත් අමෝටුවෙන් හොයාගන්නේ නැහැ. මම මේ කියලා දෙන්නේ ඕගොල්ලන්ටත් හොයාගන්න හැටි. කාමාවචර ක්‍රියාසිත කියපුවම මම ඕගොල්ලන්ට ඕනේ මෙහෙමයි. ඉස්සෙල්ලම යන්න ඕනේ කාම භූමිය බලනවා. අකුසල් වල ක්‍රියා නැහැ. අහේතුක වල තියෙනවා. ඒ ටික මෙතන ලිව්වා. ඊළඟට කාමාවචර බැලුවා. කුසල විපාක ක්‍රියා කියන කොටකුත් තියෙනනේ. ක්‍රියා ටිකක් දැම්මා. මම මෙතන ඉතින් ඕගොල්ලන්ට පොඩ්ඩක් හදලා දැම්මේ නැහැ. පොඩ්ඩක් හිතන්න. මහත්ගත ක්‍රියා 9ක්. මහත්ගත කියන්නේ රූපාවචර 5යි අරූපාවචර 4යි. එතකොට මම රූපාවචර භූමිය බැලුවා. කුසල විපාක ක්‍රියා කියලා කොටසක් තියෙනවා. ඒකත් ගත්තා. අරූප භූමිය බැලුවා. ඒකෙත් තියෙනවා කුසල විපාක ක්‍රියා කියලා. ඒ ක්‍රියා කොට ගත්තා. එතකොට 5යි 4යි 9යි. මේ ටික එකතු කරාම ක්‍රියාසිත 20ක් එනවා. දැන් අපිට ඔක්කොම ටෝටල් එක බැලුවොත් මුළු එකතුව බැලුවොත් මුළු සිත් ගන්න 12යි 17යි 20යි මුළු සිත් 49ක් මේ පදේට වැටෙනවා. එතකොට සිත් 49ක් කියන්නේ මේක ඔයගලන්ට අමුතුවෙන් චෛතසික හදන්න දෙයක් නැහැ. මෙතනදී හරි ලේසියි. අකුසල් තියෙනවා, කුසල් තියෙනවා, ක්‍රියා තියෙනවා. එතකොට මේක ඔයගලන්ට කෙලින්ම චෛතසික 52ම මෙතෙන්ට වැටෙනවා. අනිත් චෛතසික 52ම වැටෙනවා. චාම්මි පොඩ්ඩක් උස්සන්න පුතා. මේ එතකොට දැන් ඊට අමතරව මේ රූප කොටසක් වැටෙනවා අනුපාදානීයා වලට. අනුපාදින්නු පාදානීය. අනුපාදින්නු පාදානීය. පටල ගන්න එපා. අනිත් පදේ අනුපාදින්නු අනුපාදානීය. මේක අනුපාදින්නු පාදානීය. ඒකට මේකේ තියෙනවා චිත්තජ රූප 17ක්. උතුජ රූප 15 වෙනවා. ආහාරජ රූප 14 වෙනවා. මේකට අයිතිනේ මේ හැම එකෙම ප්‍රත්‍යයෙන්ම හැදෙන ජරතා රූපය අනිච්චතා රූපයයි කියලා රූප දෙකකුත් එනවා. හරිද? මෙතන මේ රූප ටික මම කැඩලා ගත්තොත් මට මේක ඕගලන්ට පෙන්වන්න පුළුවන් කොච්චර රූප එනවද කියලා. චාමිනීට පුළුවන් දුව මේ අන්තිම පිටුව දාන්න. අන්තිම පිටුව ආපහු සැරයක්. ගැන 21 පිටුව. මේකේ මම මෙතන දාලා තියෙන මේ උඩ එක අන්න. මෙතන මම දාලා තියෙන්නේ මේ ඔක්කොම ඕගලන්ට ඕනේ හින්දා මම මේ මගේ පොතටත් අමතරව මම මේ වැඩිපුර හැදුවා ඕගලන්ට පැහැදිලි කරන්න. ධම්මසංගිනී රූපකාණ්ඩේ 659 ඡේදය. ඒ 659 ඡේදයේ තියෙනවා දාලා අනුපාදින්නු පාදානීය රූප 19ක් තියෙනවා කියලා මම ඕගලන්ට ඡේදෙ පෙන්නන්නම්. පසුව මේක පෙන්නලා ඉවර වෙලා. අනුපාදින්නු පාදානීය රූප 19ක් තියෙනවා කියනවා. ඒකේ රූප 8ක් ඒකාන්තයි. රූප 11ක් අනේකාන්තයි. හරිද? එතකොට මේ රූප 19 මේ 19 තුල තියෙන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා කොනේ අනුපාදින්නු පාදානීය වලට වැටෙනවා. චිත්තද රූප 17යි. ඍතුජ රූප 15යි. ආහාර රූප 14යි. ඊට අමතරව ජරතා අනිච්චතා දෙකක් වැටෙනවා කියලා මම ඕගලන්ට කිව්වා. මට මතකයි.
ජරතා. එතකොට ඒ රූප ටික ඔක්කොම සාධාරණව මෙතන තියෙනවා. මොකද අනුපාදින්නු පාදානියා එකට තමයි ඒ චිත්ත රූප 17ක් කිව්වා. මම ඒකේ අභිදේයාර්ථ වලට ඍතුජ රූප 15 කිව්වා, ආහාරජ රූප 14 කිව්වා, ජරතා අනිච්චතා කියන රූප ටික වැටෙනවා. දැන් අපි මේක බැලුවොත් මේ මෙතන තියෙනවා චිත්තද රූප 17. ඊට අමතරව ජරතා අනිච්චතා රූප දෙකක් තියෙනවා මෙතන. හරිද? එතකොට චිත්තද රූප 17ට මේ දෙක එකතු කරාම 19යි. එතකොට මේක ඇතුළෙම තියෙනවා මම කියවනේ ඍතුජ රූප කියන්නේ චිත්තද රූපවල ඒකාන්ත විඤ්ඤාති රූප දෙක අඩු වුණාම කියලා. එතකොට මෙතන ඍතුජ රූපක් තියෙනවා. ඊළඟට මම කියවා මේ ඍතුජ රූප වලින් ශබ්ද රූපය අඩු කරාම ඒ රූප තමයි ආහාරජ රූප කියලා. එතකොට ඒ ටිකත් මෙතන තියෙනවා. මේ තුනටම මේ සමුට්ඨානික රූප තුනටම මේ සමුට්ඨානික රූප තුනටම අදාළ වෙනවා. එතකොට මේ රූප 19ම එතකොට මේ කොහේ හරි ඕගොල්ලෝ දැක්කොත් දැන් මේක හාමුදුරුවෝම පැහැදිලි කරලා තිබිච්ච එකක්. තිජ රූප සමහර මේකේ පොඩි හතේකුත් වෙන සමහර මේක එහෙම කියන්නත් කැමති නෑ. නමුත් මේක මම නම් පිළිගන්නවා. තිජ රූප කියන්නේ චිත්තද රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියන රූප ಜಾති තුනටම තිජ රූපයෝ කියලා කියනවා. කර්මජ රූප නැතුව. කොහේ හරි තිජ රූප කියලා දැක්කොත් එතකොට ගන්න කර්මජ රූප නැතුව මේ ඉතුරු සමුට්ඨානික රූප තුන කියලා. මෙතන තියෙනවා බැලුවොත් චිත්තද රූප තියෙනවා, ඍතුජ රූප තියෙනවා, ආහාර රූප තියෙනවා. මොකද නැත්තම් මේ එකම දේ දැන් චිත්තද රූප වලට ආපෝ එක ආයි කර්මේ ඍතුජ රූපේනුත් එකතු වෙනවා, ආහාරජ රූපේනුත් වෙනවා. එහෙම නැතුව පොදුවේ මේ ගත්තේ මේ රූප 19. අතන තිබ්බා අපි අනුපාදින්න පාදානියායකේ තිබ්බා චිත්ත රූප 10 මම අභිදේයාර්ථ වලට දැම්මා චිත්තද රූප 17යි. ඍතුද රූප 15යි, ආහාර රූප 14යි, ජරතා අනිච්චතා කියන ඒ රූප ටික ඔක්කොම දැන් මෙතන තියෙනවා. මේක තමයි ඒකට අයිති රූප 19ක් තියෙනවා. දැන් මේ පැහැදිලි කිරීම මම දන්නේ මම කිව්වට ඕගලන්ට තේරුණාද කියලා. කවුරු හරි නොතේරිච්ච එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න මම නැවතත් පැහැදිලි කරන්නම්. ඉස්සන්නේ ඇහුන්නේ මේ ෆෝන් ඇහුන්නේ මම ආයිත් එනවා පැහැදිලි කරන්න. දැන් මේ ධම්ම සංධම්මාව ඇහෙනවද පුදුමයට? දැන් ඇහෙනවා. දැන් මේ හොඳයි එහෙම කියනවනම් මම ආයිත් එහෙම පැහැදිලි කරනවා. මේ ධම්මසංගිනී රූපකාණ්ඩේ මම පෙන්නන්නම් පොතෙන් 659 ඡේදේ තියෙනවා අනුපාදින්නු පාදානියා රූප 19ක් කියලා පෙන්නලා තියෙනවා. ඒක කොටස් දෙකකට කැඩෙනවා. ඒකාන්ත රූපයි අනේකාන්ත රූපයි. ඒකාන්ත රූප 8යි අනේකාන්ත රූප 11යි. එතකොට මේ දැන් අපි අනුපාදින්නු පාදානියා කියන දෙවනි පදයේ ත්‍රිකයේ දෙවනි පදයේ අභිදේයාර්ථ වලට මම පෙන්වුවා රූප වැටෙනවා චිත්තද රූප 17යි, ඍතුජ රූප 15යි, ආහාරජ රූප 14යි, ජරතා අනිච්චතා කියන රූප ටික වැටෙනවා කියලා මම කිව්වා. දැන් ඒක තමයි මට මේ පෙන්වන්න මම මේ ධම්මසංගිනී ප්‍රකරණය ගත්තේ. දැන් චිත්තද රූප 17 කියන එක මෙතන තියෙනවා. ඒකට ජරතා අනිච්චතා දෙක එකතු වුණාම ඔක්කොම 11ක් හැදුනා. 11ක් නෙවෙයි 19ක් හැදුනා. චිත්තද රූප 14 තව මේ රූප දෙක එකතු වුණාම 19ක් හැදුනා. 17යි 2යි 19යි. ඒ 19 තමයි පොදුවේ මෙතනට ගත්තේ. ඒ කියන්නේ මෙතන තියෙනවා චිත්තද රූප ටික තියෙනවා. මෙතන තියෙනවා ඍතුජ රූප. ඒ කියන්නේ මේ විඤ්ඤාති රූප දෙක අඩු කරලා ඉතුරු රූප 15 මේ ජරතා අනිච්චතත් නැතුව විඤ්ඤාති රූප දෙකත් අඩු කරාම ඉතුරු රූප තියෙනවා මෙතන 15ක්. ඒක ඍතුජ රූප. එතකොට මෙතනින් චිත්තද රූප දෙකත් අඩු කළා ජරතා අනිච්චතා දෙකත් අඩු කළා අරගත්තාම මේ ශබ්ද රූපයක් අඩු කරලා ගත්තාම ඒ ටික තමයි ආහාරජ රූප. ඒතකොට මේක හැම පදයකටම සාධාරණයි. මේ කර්මජ රූප හැරෙන්න තිජ රූප කියන ඒවට ඒ කියන්නේ චිත්තේ ඍතුවෙන් ආහාරයෙන් අපිට ලැබෙන රූප ඔක්කොටම සාධාරණව මෙතන තියෙනවා. දැන් කාට හරි වුණොත් ඍතු රූප ටික එළියට ගන්න මෙතනින් එළියට ගන්න පුළුවන්. ආහාරජ රූප ටික එළියට ගන්න පුළුවන් ඕන නම් එළියට ගන්න පුළුවන්. චිත්ත රූප ටික එළියට ගන්න ඕන නම් එළියට ගන්න පුළුවන්. චිත්ත රූප ටික එළියට ගත්තොත් මේ දෙක විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේ එක එක කොටස් ඉතුරු වෙලා මෙතන සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ
අනුපාදින්නු පාදානියා කියන පදයට අර මම කොටස් කිව්වේ චිත්තද 17යි ඍතුද 15යි ආහාරද 14යි ජරතා අනිච්චතා කියලා. ඒ රූප ටිකේ ඔක්කොටම සාධාරණව හදලා තියෙන එකක් තමයි මේක. පැහැදිලිද? දැන් ඔබතුමියට පැහැදිලිද? ඇහුණද? ඕනේ පැහැදිලි වුණා අපි මේ කැඩිලා ගියා ඒකයි. ඔක නෑ ඒ වගේ කමන්නේ. එහෙම වුණාම අහන්න. එතකොට අපි ඉන්නවනේ ආපහු කියලා දැන් තව කාට හරි මේක අපහැදිලි දැනක් තියෙනවා. දැන් මම ඊළඟට කොහේ හරි තිජ රූප කියලා දැක්කොත් ඔන්න මතක තියාගන්න චිත්තද ඍතුද ආහාරද කියන රූප කොටස් 3 කියන එක. එතකොට තව කාට හරි මේක නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් කියන්නේ මොකද නැත්තම් මේ ටික හරියට දැනගන්න නැතුව ඊටු එකේ අවිදේ අර්ථ කඩන්න ගියාම එක එක පදවලට අමාරු වෙනවා. කවුරු හරි ඉන්නවා නම් කියන්නකෝ. චාමීර තේරුණාද? මහත්මිය ආපහු කියන්න පුළුවන්ද ඒ හතර එකතු වුනහම මොකද්ද කියන නම චිද නෑ ඒ තුන හතර නෙමෙයි තුන. ඒකට කියනවා චිත්තද ඍතුද ආහාරද කියන රූප જાති තුනටම තිජ කියන්න ජන්නේ තිජ රූපයෝ කියනවා. ඒතර කොයි හරි තිජ රූප කියලා දැක්කොත් අපි එතන දන්නවා මේ සමුත්ථානික රූප තුන කියලා. මේ වර්ග තුන චිත්තද ඍතුද ආහාරද කියලා. පැහැදිලිනේ? කොයි හරි පොතක එහෙම දැක්කොත් ශාමිනීටත් පැහැදිලිද? මොකද ඉස්සෙල්ලාම ඉගෙන ගන්න එක්කෙනෙක් ඉඳන් මං අහන්නේ. ඔව් පැහැදිලියි. මට පුළුවන් ද ශාමිනී දාන්න ධම්මසංගිනියේ 659 ඡේදය මම වාට කියන්නම් පිටුව. 650 මේගොල්ලන්ට තේරෙන්නේ මේගොල්ලෝ දන්නවනේ මේ පෙරලලා බලන්න මෙතන තියෙනවා කියලා. මේක තියෙන්නේ රූප කාණ්ඩයේ 659 මම කියන්නේ. හරි අම්මා හොයාගත්තා. හොයාගත්තා. ඒක දාන්න මම එන්නම් 659 ඡේදය. කරන්න. ඔය යල්ලපු කරන්න පුළුවන් නම් හොඳයි. 659 ඡේදයේ තියෙනවා කතමාතං රූපං අනුපාදින්නු පාදානීය. ඒ කියන්නේ කර්මයෙන් හට නොගත් ඒවා ගැනයි මේ කියන්නේ. සද්දායතන. එතන තියෙනවා සද්ද රූපය. සද්දායතනං කියලා මම දාලා තියෙනවා. මොකද දෙකම මෙතන එකතැන දාන්න බෑ. නැත්තම් මේක කම්පෙයාර් කර කර ඕගොල්ලන්ට බලන්න තියෙනවා. සද්දායතන. කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති මේ දෙක දාලා තියෙනවා. රූපස්ස ලහුතා ඒකත් දැම්මා. රූපස්ස මුදුතා ඒකත් දැම්මා. පස්වෙනි නම්බරේ රූපස්ස කම්මඤ්ඤතා ඒකත් දැම්මා. හත්වෙනි එක ජරතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා. එතකොට මේ ටික තමයි ඒකාන්ත. ඊළඟට තියෙනවා යං වා පනඤ්ඤම්පි අත්ති රූපං න කම්මස්ස කතස්සා. ඒ කියන්නේ මේ කර්මයෙන් හට උගත්. ඒ කියන්නේ මේ අනේකාන්ත ටික තමයි මේ යන්නේ. හරිද? තේරුණාද? ඒ කියන්නේ අනිත් සමුත්ථානික රූප වලින් හැදෙන්න පුළුවන් එක. මේ කියන්නේ මේක අනේකාන්ත වලට වැටෙන්නේ. ඒකේ තියෙනවා රූපායතන. ඒකත් මම ලියලා තියෙනවා. ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කොහොම මෙතන රූප හතරක් තියෙනවා. ආකාශ ධාතු. ආපෝ දැන් බලන්න අනං කළ රූපායතන එකයි ගන්ධායතන එකයි රසායතන එකයි පොට්ටබ්බායතන එකට රූප 3යි 6යි ආකාශ ධාතුවයි 7යි ආපෝ ධාතුව 8යි රූපස්ස උපචයෝ 9යි රූපස්ස සම්පති 10යි කබලින්කාර ආහාරෝ 11යි. මේක තමයි ඒ මං අරගත්තේ මේ කොටස අන්න එතන. හාමුදුරන්ගේ පොතේ තියලා නමුත් මම අර ඕගොල්ලන්ට ධම්මසංගිනී ප්‍රකරණේ පෙරලන්න දේවල් කොයිද තියෙන්නේ කියලා ඉගෙන ගන්නත් ඕනනේ. මම ඒක වැඩි හොඳට ඒක ඕගොල්ලන්ට හොයලා කරලා දැම්මේ. හරි චාමී. හරි. දැන් ඒක ඕගොල්ලන්ට දැක්කනේ. මම මේ කොතනින්ද අරගත්තේ කියන එක. හරි. දැන් අපි යමු. දැන් මෙතන නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියනවද? නැවතත් පැහැදිලි කරන්න පුළුවන් අපිට. මහත්මිය කියන්න පුළුවන්ද ශබ්දායතනේ මොකද දෙපාරක් ඇවිත් තියෙන්නේ කියලා මේ දැන් ශබ්දායතනේ මොකේද දෙපාරක් ආවයි කිව්වේ? ශබ්දායතනේ ඇවිල්ලා තියෙන්නේ එකට. ඒ කියන්නේ මේ ඔයා අහන්නේ ඔබතුමිය අර 659 ඡේදය ගැනද? ඔව් ඒක ශබ්දායතනේ එක තැනනේ තියෙන්නේ. මෙතන විතරයි. ශබ්දායතනේ එතන විතරයි තියෙන්නේ. අනිත් තැන නැත්නම් නෑනේ රූපායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ තියෙන්නේ. ඒක මේ අනිත් කියන්නේ සිංහලෙන් තියෙන එකේ තිබුණා වන්ද ඒකේ වැරද්දක් තියෙනවා. ඒක මම කැපුවා මට ඔබතුමීද ඇත්තට මේක කියන්න අමතක වුණා. ඒක අපි ඉගෙන ගන්නකොට මේක කැපුවා.
ඒක මම printing mistake එකක්. මේවා නැත්තම් මේ පොත් කරලා ලියපු අයගේ වැරදක්වත් මොකක්වත් නෙමෙයි. එතන මේ printing mistake එකක්. මෙතනක් තියෙනවා සද්දායතනය කියලා. ඔව් ඒකත් කැපුවා. ඒකත් කපා ගන්න. ඒක එන්නේ නැහැ. ඒක මේ printing mistake එකක්. ආයතන සද්දායතනේ දෙපැත්තෙන්ම ඕගොල්ලන්ගේ පොත් තියෙනවා නම් කපා ගන්න පොත් නැති අය නෝට් ඩවුන් කරගන්න මේ ඕගොල්ලන්ගේ දැන් මේ ටික මාතිකා කියලා මම හිතනවා ඕගොල්ලෝ පොතක් 100ක් පොතක් පාවිච්චි කරනවා ඇති කියලා. ඒකට ඕගොල්ලෝ පොතක් ගත්ත කාලෙක 306 පිටුවේ 659 ඒ ඡේදයේ සද්දායතනම් කියන වචනේ කැපෙන්න ඕනේ. ඒක printing mistake එකක්. මුතුමිය හරි හොඳයි ඒක මෙන්ෂන් කරපු එක මට ඒක ඇත්තටම අමතක වුණා කියන්න. ගොඩාක් හොඳයි ගොඩාක් පිං ගොඩ අනිත් අය වෙනුවෙන් ඒක බොහොම වටිනවා. සද්දායතනයේ දෙපළම තියෙන දෙකම කපනවද? ඔව් දෙක ඒක අරක ඒකේම ට්‍රාන්ස්ලේෂන් එකනේ සිංහල තියෙන්නේ. එතකොට මෙතනට එන්නේ නැත්නම් එතෙන්ටත් එන්න බෑනේ. මේ සද්දායතනම් එන්න බෑ මගේ එකේ මට ටිකුත් කරලා ඉන්න මට මේක මම ඒක ඉතින් මට කල්පනා වන්නේ තුන හරි හොඳයි. එතුමිය කරයින් මේ පන්තියේ ඉන්න හැමෝටම ඒක මහ ලොකු උදව්වක් වුණා. සද්දායතනේ කපා ගන්න ඕනේ එතන. උතන නෙමෙයි ඒකාන්ත ගොඩේ අන්න මෙන්න මෙතන සද්දායතන මේක නෙමෙයි මෙතන යන්නේ මෙතන සද්දායතන ඒකාන්ත ගොඩේ තියෙන අනේකාන්ත ගොඩට එන්න බෑ ඒක හරි හොඳයි බොහොම සතුටුයි බොහොම කියන්නේ කල්පනාවෙන් වැඩ කරලා තියෙනවා හරි තව කාට හරි තේරුම් නැති තැන ඒකාන්තයේ සද්දායතනයේ තියෙනවා අනේකාන්ත ගොඩට එන්න බෑනේ ඒකාන්තව ආව නම් ඒකාන්ත කියන්නේ ආපෝ තව ප්‍රත්‍යයකින් එන්න බෑ කියන එකනේ. එතකොට ඒක එතෙන්ට එන්න බෑ. ඒක අනේකාන්ත. පැහැදිලිනේ? හරි. මම හිතනවා මේ පදේ දැන් කවුරුත් අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් අවස්ථාව තියෙනවා කතා කරන්න. මම එහෙනම් එතකන් අනිත් පදේට යනවා ටක් ගාලා මයික් එක ඔන් කරලා තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් යන්න. දැන් යන්නේ තුන්වෙනි පදේට අපි යමු. 18 පිටුවේ මගේ. දැන් මේක අපි කිව්වා කර්මයේ බලයෙන් ලැබුණා උපාදානයට හිත නොවු කියලා ගත්තානේ. ඒතර උපාදානයට හිත වෙන්නේ නැත්තේ මොනවද? ලෝකෝත්තර අර්වනේ උපාදානයට හිත නැහැ. මේ මොකද්ද මේ මම කරන්නේ අනුපාදින්නු අනුපාදානීයා කියන එක. ඒතර ලෝකෝත්තර සිත් 8 මෙතනට වැටෙනවා. හරිනේ? ලෝකෝත්තර සිත් 8 උෂ්ණියට හිත නැහැ. ලෝකෝත්තර සිත් 8යි උඩ තියෙන්නේ ලෝකෝත්තර සිත් 8යි අප්‍රමඤ්ඤ වර්ගිත. මොකද ලෝකෝත්තර සිත් වල අප්‍රමඤ්ඤ යෙදෙන්නේ නැහැ. අප්‍රමඤ්ඤ වර්ගිත චෛතසික 36ක්. ඒතකොට 38න් මේ දෙක ගියාම 36යි. මම ඒ පේන්නම ලිව රතු පාටින්. නිර්වාණය. ওই ටික තමයි ලෝකෝත්තර ධර්ම ටික. මේක ලෝකෝත්තර ධර්ම. හරිනේ? මේ ටික තමයි ඒකට වැටෙන්නේ. දැන් මට ඒක නම් අභිධේයත් කැඩිල්ල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට දැන් තාමේ යන්න ඕනේ ධම්මසංගිනී ප්‍රකරණය මේක පෙන්වන්න අනික්කේප කාණ්ඩයේ පිටුව 382 අන්තිම ඡේදය 382 මම PDF එකම නම්බර් එක කිව්වොත් ලේසි වෙයි. PDF එකෙන් නම් දන්නේ නෑ PDF නෙමෙයි අර ඉස්සරහ තියෙන නම්බර් එක කිව්වොත්. ඉස්සරහ තියෙන නම්බර එක තමයි මම කිව්වේ 998. 998 ගොඩක් යනවා. අර පුංචිින්න පේන්නේ නැද්ද? 998. හරි මම හරි කවුදද ඔන්න 998 නේ ඒකේ පාලි පැත්තට ගියා නම් තමයි හොඳ. ඔතන මේ පාලි වචන වලින් යන එක මම හිතනවා ගොඩක් අපිට හොඳයි කියන එක. ඒකේ නම්බර් එකත් ඒකමද? ඔව් ඒකම ඒකේ ට්‍රාන්ස්ලේෂන් එක තමයි ඒ පිටු අනිත් පැත්තේ තියෙන. ඔයගොල්ලෝ හැමෝම ඉගෙන ගන්න එක. කතමේ ධම්මා පොතේ දෙපැත්තේ තමයි එක පැත්තක සිංහල එක පැත්තක පාලි. අපි පාලි වචන වලට හුරු වෙන එක ඒක කොයි හරියට දන්නේ නැහැ ඉතින්. ඒක 380 ඉස්සලවා දැම්මේ 383 පිටුවනේ 382 පිටුව. ඒකත් 998ම තමයි ඡේදේ.
පිටුවේ විතරයි එකක් ඉස්සරහට ගිහලා 382. හරිනේ. කතමේ ධම්මා ඔන්න බලන්න හැමෝම මේක බලන්න. කතමේ ධම්මා උපාදින්නු පාදානීයා කියලා කියනවා. මෙන්න මෙතන ඔයගොල්ලන්ට මේ තියෙන උපාදින්නු පාදානීයා. ඒ කියන්නේ කර්මයෙන් හටගත් උපාදානයන්ට කිතව කියන එක තමයි මේ කියන්නේ. සාසවා කුසලාන. ඒ කියන්නේ ශාස්ත්‍රව කියන්නේ ආශ්‍රව සහිත වූ සාසවා කියන්නේ ආශ්‍රව සහිත වූ කුසලාන කියන්නේ කුසල අකුසල ධම්මාන කුසල අකුසල ධර්ම තියෙනවා විපාක කුසල අකුසල ධර්ම තියෙනවා විපාක තියෙනවා කාමාවචර ඒක විපාක රූපාවචර අරූපාවචර ඒ ටික ඔක්කොම ඒගොල්ලෝ එතන අභිදේයාර්ථ කියලා කියන්නේ වේදනාඛණ්ඩෝ පෙය්‍යාලම. මේ කියන්නේ පෙය්‍යාලම කියන්නේ මේකට කියන්නේ පෙය්‍යාලම කියලා. ඒක මට ඔයගලන්ට කියන්නේ මේ පොත්වල තියෙනවා එකම දේ නැවත රිපීට් කරන්නේ පොඩි ඉරිකැලද කරලා පෙය්‍යාලම. ඒකෝට අපි මේකට දා ගන්න ඕනේ වේදනාඛණ්ඩෝ සංඥාඛණ්ඩෝ සංකාරඛණ්ඩෝ ඒක අන්තිමක දාන විඥානඛණ්ඩෝ. මේ පොත්වල දික් වෙනවානේ පොත ලොකු වෙනවානේ. ඒ හින්දා මෙතන මේකට අපි කියන්නේ පෙය්‍යාලම කියලා. මේ පෙය්‍යාලමෙන් පෙන්වන්නේ අපි ඒ අතරතුර යම් ධර්ම කොටසක් තියෙනවා කියන එක. එතන හරියට අපි ඒක දැනගන්න ඕනේ. වේදනාඛණ්ඩෝ, සංඥාඛණ්ඩෝ, සංකාරඛණ්ඩෝ, විඥානඛණ්ඩෝ. ඊළඟට කියනවා යංච රූපං කම්මස්ස කතස්සා. යංච රූපං කම්ම. ඒකට කර්මයෙන් ඇති වෙන රූප. ඒ ටිකට තමයි උපාදින්නු පාදානීයා කියන්නේ. ඒගොල්ලෝ මෙතන අභිදේයාර්ථ සාමාන්‍යයෙන් පෙන්වන්නේ නැහැ. මේක ඒගොල්ලෝ කියනවා. ශාස්ත්‍රව සහිත වූ කුසල ධර්ම තියෙනවා විපාක කාමාවචර තියෙනවා. ඒතර විපාක කාමාවචර කියවම අපි එතන ගන්න ඕනේ අහේතුක විපාක 15යි කාමාවචර 8යි එනවා. රූපාවචර කියවම අපි ඒක දන්නවා. රූපාවචර 5ක් තියෙනවා. රූපාවචර 4යි. රූප කර්මජ රූප 20යි කියන එක අපිට හිතෙන් දන්නවා. නමුත් මේක අපි අතනින් අට කතා කාණ්ඩේ පැහැදිලි කරනවා. දැන් මේක ඊළඟ නම්බරයට යන්නේ ගාන්නේ ඒ පාලි පැත්ත 999. ඒකේ තියෙන අනිත් පදේ පැහැදිලි කළා. කතමේ ධම්මා අනුපාදින්නු පාදානීයා කිය. දැන් දැක්කද? ඒකෙත් තියෙනවා සාසවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත වූ කුසල ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර වේදනාඛණ්ඩෝ පෙය්‍යාලම විඥානඛණ්ඩෝ. ඒ කියන්නේ වේදනාඛණ්ඩේ ඉඳන් වේදනා පෙය්‍යාලම තියෙන්නේ සංඥා සංකාර විඥානඛණ්ඩෝ. මෙන්න මෙතන පෙය්‍යාලම වේදනාඛණ්ඩෝ පෙය්‍යාලම අපි දාගන්න ඕනේ. ඒ පෙය්‍යාලම කියන වචනේට ඔයගොල්ලෝ හුරු වෙන්න. විඥානඛණ්ඩෝ යේ ධම්මා කිරියා. ඒ කියන්නේ ක්‍රියාසිත තියෙනවා එතන. යේ ධම්මා කිරියා. ඒ කියන්නේ ක්‍රියාසිත. නේව කුසලා නා කුසලා නච කම්ම විපාක. ඒක මොකද්ද? යේච ධම්මා කිරියා නේව කුසලා නා කුසලා නච කම්ම විපාකා කියන්නේ ක්‍රියාසිත ටික ගැන. හරිනේ? අංච රූපං කම්මස්ස කතස්සා ඉමේ ධම්මා අනුපාදින්නු පාදානීයා. ඒ කියන්නේ යේච යංච රූපං න කම්මස්ස කතස්සා. කර්මයෙන් හට නොගත් රූප. ඒ කියන්නේ මොනවාද? චිත්තද ඍතුද ආහාරද කියන තිජ රූප ටික ගැනයි මේ කියන්නේ. යංච රූපං අර එන තැන්වල වගේ දාලා නැහැ. කර්මයෙන් හට නොගත්. එතකොට අපි දැන් මේගොල්ලෝ දාන්නේ. එතකොට අපි දැන් මේක දැනගන්න ඕනේ කර්මයෙන් හට නොගත්. ඒ කොටස තමයි අපිට වැටෙන්නේ අනුපාදින්නු පාදානීයා කියන පදේට කියන එක තමයි එතනින් පැහැදිලි කරලා තියෙන්නේ. දැන් අපි 10 නම්බරේ. දැන් මේවා මම ඔක්කොම ඔයගලන්ට මේ මගේ නෝට් එකේ දාලා තියෙනවා. ඒතර ඔයගලන්ට ටක් ගාලා පෙරලා ගන්නත් පහසුයි. හොයන්න දෙයක් නැහැ. පිටු ඕනෙත් නැහැ. නම්බරෙන් ගිහිල්ලා ටක් ගාලා හොයන්න පුළුවන්. එතන 1000 තියෙනවා. කතමේ ධම්මා අනුපාදින්නු පාදානීයා. අපරියාපන්න කියන්නේ ලෝකෝත්තර කියන එක. මග්ගාච ඵලානිච ඒ කියන්නේ මාර්ගඵල. අසංකතාච ධාතු. ඒතකොට මාර්ගඵල තියෙනවා. අසංකතාච ධාතුක නිර්වාණය. ඉමේ ධම්මා අනුපාදින්නු පාදානියා. කියන්නේ මේ ලෝකෝත්තර ධර්ම ටික ඔක්කොම අනුපාදින්නු පාදානියායකට වැටෙනවා කියන එක තමයි කියන්නේ. මාර්ග වැටෙනවා, ඵල වැටෙනවා, නිර්වාණය කියන මේවා මේ අනුපාදින්නු පාදානියායකට වැටෙනවා. දැන් මේ අනුව තමයි අපිට අභිදේයාර්ථ ගන්න.
දැන් චාමිනී යන්න 1392 ඡේදයට අට කතා කාණ්ඩය. ඒක වැදගත්. 1392. මම මේ පොතේනුත් ඕගලන්ට කරන්නේ ඕගලන්ට එතකොට ධම්ම සංගිනිය මම යම් ප්‍රමාණයක් දන්නවා කියන දේ හරි ඕගලන්ට ඔළුවට අරගන්න පුළුවන් මේක කියවන්න හරි දැන් එක වචන දෙක හරිවත් තේරෙනවානේ 1392 පුතේ ඒක ලොකු කරන්න හරි 1000 පාලි පැත්තේ කතමේ ධම්මා උපාදින්නුපාදානිය මේ අට කතා කාණ්ඩේ මේ පොතේ උඩ මෙතන දාලා තියෙනවා අට කතා කාණ්ඩේ කියලා මේ පේනවනේ ඕගලන්ට එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් ඒ අට කතා කාණ්ඩේට මම මේ ආවේ ඒකේ තියෙන්නේ මේ විස්තරේ තමයි කතමේ ධම්මා උපාදින්නුපාදානිය එතකොට තීසු භූමීසු විපාකා තීසු භූමීසු විපාකා කියලා ඕගලන් දැන් සංගාල කොහේ හරි දැක්කොත් දැනන තීසු කියන්නේ තුන. භූමි තුනේ විපාක. මොකද්ද මේ භූමි තුන? ලෝකෝත්තර භූමියේ එන්නේ නැහැ තීසු භූමිසු. චතුසු භූමිසු කිව්වොත් එනවා. තීසු භූමිසු විපාකා කියහම මෙතන එන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. තුන් භූමියේ විපාක මෙතන තියෙනවා. මෙතන විපාක එන්නේ කාමාවචර විපාක එනවා 8ක්. කාමාවචර කියනකොට කාමාවචර අහේතුකක් තියෙනවානේ. අහේතුක අකුසල 7යි කුසල 8යි කාමාවචර 8යි අන්නේ ටික ඔක්කොම තීසු භූමිසු විපාක. හරිද? හා ඒ ටික එතෙන්ට වැටෙනවා. තීසු භූමිසු විපාක. එතකොට කීයක් ගන්න විපාක 23ක් එතෙන්ට වැටෙනවා. එතකොට ඊළඟට එනවා තීසු භූමිසු විපාක යංච රූපං කම්මස්ස කතත්තා. ඒ කියන්නේ කර්මයෙන් හටගන්න. රූප තියෙනවනම් ඉමේ ධම්ම උපාදින්න. ඒ රූප ටික තමයි උපාදින්න වෙන්නේ. මොකද අපි ගත්තා එතකොට ඒකේ අවිද්‍යාව අර්ථ වලට එතකොට අරක්තන මෙතන දැම්ම ලෞකික විපාක 32 ලෞකික හින්දා අර ටික එකතු කරාම ඒ කියන්නේ අහේතුක විපාකයි කාමාවචර එතන කාමාවචර අහේතුක විපාක 15ක් තිබුණා. කාමාවචර සහේතුක විපාක 8ක් තිබුණා. රූපාවචර විපාක 5ක් තිබුණා. අරූපාවචර විපාක 4කට මේ ටික එකතු කරාම තීසු භූමිසු විපාක තුන් භූමියේ විපාක 32ක්. ඒ 32යි ඒ අර ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හදාගත්ත හින්දා ටයිප් ටිකක් දන්නවා ටයිප් එක 35යි ඒ ටික තමයි මේකට වැටෙන්නේ හරිද එතකොට යංච රූපං කම්මස්ස කතත්ත ඒ කර්මයෙන් හදිච්ච රූප කියන්නේ කර්මයෙන් හැදුන අපි කතා කරා කර්මද රූප 20ක් තියෙනවා ඒකාන්ත 9 අනේකාන්ත 11 කියන තුනම කර්මෙන්නේ කර්මයට ගන්න පුළුවන් ඒතර කර්මද රූප 20ක් මේ ධම්මා උපාදින්න පාදානිය මේද ධර්ම තමයි උපාදින්න පාදානියා කියන්නේ කියන එක තමයි මේ පදයෙන් කියන්නේ ඊළඟ පදයෙන් කියන්නේ අනුපාදින්නුපාද කතමේ ධම්මා අනුපාදින්නුපාදානීය. ඒ කියන්නේ මොකද්ද? අනුපාදින්නුපාදානීය ධර්මයෝ කවරහුද කියලා අහන එක තමයි මේ කියන්නේ. තීසු භූමිසු කුසල. දැන් මේ යන්නේ දෙවනි පදය. අනුපාදින්නුපාදානීය කියලා අපි ත්‍රිකයේ ගත්ත දෙවනි පදයට. තීසු භූමිසු කියන්නේ තුන් භූමියේ කුසල. තුන් භූමියේ කුසල කියවම දන්නවා මෙතන ලෝකෝත්තර වැටෙන්නේ නැහැ. කුසල අකුසල. ඒතර තුන් භූමිය කිව්වහම කාමාවචර රූපාවචර අරූපාවචර වල කුසල අකුසල නේ. කුසල් කියනවා ලෞකික කුසල් 21ක් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. දැන් මේක මම ඉතලා කඩලා පෙන්නුවා. කාමාවචර 8යි රූපාවචර 5යි අරූපාවචර 4යි කියන ඒ 17ක් එතන තියෙනවා ලෞකික කුසල් 17ක්. නේ ලෞකික කුසල් 17ක්. තීසු භූමිසු කුසල. මොනවද ඒක මතකයිනේ කාමාවචර 8යි රූපාවචර 5යි අරූපාවචර 4යි ඒ 17 අකුසල. එතකොට කාමාවචර භූමිය තියෙනවා අකුසල් සිත් 12. ඒ අකුසල. අනේ තීසු භූමිසු කිරියා තුන් භූමියේ කවදාවත් චතුසු භූමිසු කිරියා කියලා ලෝකෝත්තර භූමියේ ක්‍රියාසිත වැටෙන්නේ නැහැ. තීසු භූමිසු කිරියා කියුවා මම ගත්ත ක්‍රියාසිත 20ක්. ඉස්සලා අභිධියාර්ථ වලට පෙන්නුවා. ඒ ක්‍රියාසිත 20 තමයි අහේතුක ක්‍රියා 3ක් තියෙනවා. කාමාවචර ක්‍රියා 8ක් තියෙනවා. මහග්ගත. ඒ කියන්නේ රූපාවචර ක්‍රියා 5යි අරූපාවචර ක්‍රියා 4ක්. එතකොට මේ 3යි 8යි 5යි 4යි එකතු වුණාම 20ක් වෙනවා. ඒ 20 තමයි ක්‍රියා. තීසු භූමිසු කිරියා. කිරියාභ්‍යකතා. ක්‍රියා ඒ කියන්නේ ක්‍රියාවල් වැටෙන්නේ අභ්‍යකත වලට සිත් වල. ඒක තමයි ක්‍රියාභ්‍යකතා. කියන්නේ තීසු භූමිසු තුන් භූමිය. එතකොට යංච රූපං කම්මස්ස කතත්තා. ඒ මොකක්ද ඒ කියන්නේ යංච රූපං කම්මස්ස කතත්තා. දැන් ඕගොල්ලෝ අන්නවා
මේක තමයි දැන් අපි ඉස්සෙල්ලා කරේ කර්මයෙන් හට නොගත්ත රූප ටිකනේ. කර්මයෙන් හට නොගත්ත ඒවා තමයි අනුපාදින්න පාදානියා වලට වැටෙනවා. චිත්තද ඍතුද ආහාරද ඒ අනිත් රූප ටික වැටෙනවා මෙතෙන්ට. ඒක තමයි ඒ කිව්වේ යංච රූපං න කම්මසක කර්මයෙන් හට නොගත්ත රූප ටික කියලා. හරිද? ඒක පැහැදිලි. ඉමේ ධම්මා අනුපාදින්න මේ ටික තමයි අනුපාදින්න පාදානියා කියන ඒ දෙවෙනි පදයට වැටෙන්නේ. ඊළඟ එකට ගියොත් එක අනුපාදින්න පාදානියා අනුපාදානියා තමයි තුන්වෙනි පදේ. අනුපාදින්න අනුපාදානියා වලට කියලා තියෙනවා චත්තාරෝ මංගා අපරියාපන්න චත්තාරීච සාමංච ඵලානි. ඒ කියන්නේ චත්තාරෝ මග්ගා මාර්ගසිත 4 අපරියාපන්න භූමිය මාර්ගසිත 4 චත්තාරීච සාමංච ඵලානි. ඒ කියන්නේ ඵලසිත 4 නිබ්බානංච ඒ කියන්නේ නිර්වාණය. ඉමේ ධම්මා අනුපාදින්නු අනුපාදානීය. දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවා අනුපාදින්නු අනුපාදානීය වලට වැටෙන ධර්ම ටික එතෙන්ට කිව්වනේ. ඒ ටික තමයි මම මේ පොතේ තියෙන්නේ. ඕවයින් තමයි හාමුදුරුවොත් පොතට ගත්තේ මේවයින්. හාමුදුරුවන්ගේ පොතෙන් මගේ පොතට ගත්තෙත් මේවමයි වෙන කොහෙන්වත් ගත්තේව මගේ ළඟ නැහැ. හරිද? ඒක දැන් ඕගොල්ලන්ට උනත් මේක හදාගන්න එක ලොකු අමාරුවක් ගැටලුවක් නෑ කියලා මම මේකයි ඕගොල්ලන්ට මේ පොතක් පෙන්නුවේ. දැන් ඕගොල්ලෝ දන්නවා දැන් මේ වචන වලට හුරු වුණා, පියාලමක් තියෙනවා, ඒකට හුරු වුණා, මේ නම්බර වලට හුරු වුණා, අට කතා කාණ්ඩේ දැනගත්තා, නික්කේප කාණ්ඩේ මොකද්ද කියලා දැනගත්තා. දැන් මම යම් දැනුමක් ලැබෙන්න ඇති. දැන් චාමී අපි යමු නම්බර 18 මගේ පොතට. දැන් අනේ මේ කරපු ටිකේ කාට හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් කියන්න කරුණාකරලා. කවුරු හරි කතා කරන්න පුළුවන් කෙනෙක් මයිකේ කවුන්ට් කරලා තේරුණා නම් තේරුණා කියන්නේ. එතකොට මට දන්නවනේ දැන් මොකද මම මේ අභිදේය අර ටික ඔක්කොම ඉවරයි. තේරුණාද? තේරුනේ නෑ වගේ. තේරුණා ලොකු උදව්වක්. හොඳයි. එතකොට මම දැන් පළවෙනි පදයේ අභිධේයාර්ථ කඩන්න යන්නේ. දැන් ටික අපි දැන් වින් කරගන්න ඕනනේ. ස්කන්ධ ආයතන ධාතු ආදී සත්‍ය කියලා වින් කරගන්න ඕනේ. දැන් අපි මේක වින් කරගමු. දැන් අපි ළඟ මෙතන තියෙන්නේ ඇත්තටම ලෞකික විපාක 32යි, චෛතසික 35යි, කර්මජ රූප 20යි කියන එක. මේක තමයි අපි පොඩ්ඩක් ලොකු කරාන හැමෝටම පෙන්නේ. මේ ටික තමයි අපි ළඟ දැන් මේ අභිධේයාර්ථ වලට තියෙන්නේ. මේ අභිධේයාර්ථ ටික අපි දැන් කඩනවා. කඩන්නේ කොහොමද? චාමි දැන් මේක යන්න ඕනේ ඊළඟ පිටුවට. අභිධේයාර්ථ ටික කඩලා තියෙන ඊළඟ පිටුවේ 19 පිටුවේනේ. එතකොට මේක දෙනවා ස්කන්ධ වශයෙන් පස් වැදෑරුම්. මොකද රූප තියෙනවානේ. රූප තියෙනකොට කෙලින්ම පහකට යනවා අපිට. ස්කන්ධ වශයෙන් පස් වැදෑරුම් වේ. රූප 20. ඒ කියන්නේ කර්මජ රූප 20ම වැටෙනවා රූප ස්කන්ධේ. ඔන්න එක ස්කන්ධයක් දැන් අපි සම්පූර්ණ කරමු. තව ස්කන්ධ 4කට යන්න ඕනේ. එතකොට චෛතසික තිබුණානේ 35ක් අපි ළඟ. ඒ චෛතසික 35 අතරින් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධය. සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධය. ඉතින් දැන් මේ 35න් දෙකක් ගියාම 33යිනේ. ඉතුරු චෛතසික 33 සංස්කාර ස්කන්ධයි. ලෞකික විපාක 32 විඥාන ස්කන්ධය. එතකොට මෙතන ස්කන්ධ පහකට බෙදුණා. දැක්කනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බෙදුවා. එතකොට ස්කන්ධ වශයෙන් පස් වැදෑරුම් වේ. අපි ඊළඟට යමු. ආයතන වශයෙන් 11 වැදෑරුම් වේ. මේක හාමුදුරන්ගේ පොතෙන් තමයි මම මේ ගන්නෙ. ආයතන වශයෙන් 11 වැදෑරුම් වේ. එතකොට දැන් අපි මේ ආයතන වලදී අපි ඉස්සෙල්ලම කියන්නේ රූප දැන් අර සම්බන්තික මාතිකාවේ පැහැදිලි කරානේ. ඉස්තරමලා කියන්නේ රූපනේ. දැන් අපිට මෙතන රූප කියලා 28ක් නැහැ. කර්මජ රූප කියලා 20ක් තියෙනවා. මේ කර්මජ රූප 20 අපි අර ගන්නවා. දැන් අපි කම්ම චක්කු ප්‍රසාද රූපය කියලා ලිව්වොත් ඔයගොල්ලෝ කොහෙන් ගත් එකක්ද කියලා දන්නේ නැහනේ. මෙතන දානවා කර්මජ රූප 20 අතරේ මේ ගත්තේ. කර්මජ රූප 20 මේක විවිධ එකකින් නෙමෙයි. චක්කු ප්‍රසාද රූපේ චක්කායතනයි. සෝත ප්‍රසාද රූපේ සෝතායතනයි. ගාන ප්‍රසාද රූපේ ගානායතනයි. ජීවහා ප්‍රසාද රූපේ ජීවහායතනයි. කාය ප්‍රසාද රූපේ කායායතනයි. දැන් මෙතන ආයතන පහක් හැදුනා රූප වලින්. එතකොට එතන තියෙන වර්ණ රූපයයි අර එතන තිබුණානේ අනේකාන්ත ගොඩේ තිබුණානේ මේ රූප ටික ඒ රූපවල තියෙනවා සුද්ධාෂ්ටකේ. සුද්ධාෂ්ටකේ තියෙනවා වර්ණ ගන්ධ රස.
වර්ණ ගන්ධ රස මේ ඉන්නේ ඒවා තමයි මේ සුද්ධාෂ්ටකේ වර්ණ රූපය රූප ආයතනයයි ශබ්දේ නෑනේ වර්ණ ගන්ධ රසනේ ගියේ එතන. එතකොට ශබ්ද රූපේ නෑ ගන්ධ රූපේ රූප ආයතනයි රස රූපේ රස ආයතනයි රස රූපේ රස ආයතනයි එන්න පඨවි දැන් ඒකෙ මෙතන සුද්ධාෂ්ටකේ පඨවි ආපෝ තේජෝ වර්ණ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. දැන් එතනින් තියන්නේ පඨවි ආපෝ තේජෝ කියන ඒ තුන ගත්තා. ඒ අන්නේ කාන්තවල යන භූතත්‍ර සංඛ්‍යාත ඒ කියන්නේ භූතත්‍ර ඒ කියන්නේ ඒ භූත රූප සංඛ්‍යාත ස්පර්ශ රූපය ඒ ටික එකතු වුණාම හැදෙන ස්පර්ශ රූපය පොට්ටබ්බා එතනයි. දැන් මෙතන අපිට ගියා බලුවොත් රූප 1 2 3 4 5 6 7 8 9 10 11. රූප 11 අපි රූප 20න් 11ක් ගත්ත ආයතන කීයකටද? 1 2 3 4 5 6 7 8 ආයතන 9කට රූප 11ක් ගියා. දැන් තව තියෙන්නේ අපිට මෙතන අපිට කිව්වේ ආයතන 11යි හැදෙන්නේ කියලා. අපි මාතෘකාවේ කිව්වේ ආයතන වශයෙන් 11 වැදෑරුම් වේ කියලා. ඒතකොට දැන් මෙතන ආයතන 9ක්ම හැදිලා තියෙනවා. ආයතන 2යි අපිට තව හැදෙන්න ඕනේ. දැන් අපිට රූප 20න් රූප 11යි ගියේ. දැන් අපි ළඟ ඉතුරු වෙලා තියෙන රූප 9ක්. පැහැදිලි නේ? දැන් අපි මෙතෙන්ට රූප 11ක් ගියාම 20න් කර්මජ රූප 20න් දැන් ඉතුරු වෙලා තියෙන රූප 9ක්. ඒක හිතේ තියාගන්න. හරිද? ඊළඟට අපි යනවා දැන් විපාක සිත් 32ක් තිබුණානේ. දැන් ආයතන වලදී කෙලින්ම ඒක සිත් ටික ඔක්කොම වටින එක ආයතනයකනේ. ඒක දැන් අපි මන ආයතනය කියලා. ඊළඟට අපි ළඟ තියෙනවා එතනම තිබුණ අපිට චෛතසික 35යි. අර සුකෝ අපිට රූප 9ක් ඉතුරු වුණානේ. ඒ 9ම සුකුම රූප ගොඩිය. අගුල බැලුවොත් මම පළවෙනි දවසේ දුන්න සුකුම රූප ටික ලියා ගන්න කියලා සුකුම රූප. ඒ සුකුම රූප ඇතුලේ අර ඉතුරු 9 තියෙනවා. ඒ දෙක එකතු වුණාම මේක ධම්මායතනය. මොකද මෙතනට ඉතුරු රූපත් නැහැ, නිර්වාණය නැහැ, ඒවා මුකුත් වැටෙන්නේ නැහැ මෙතනට. මෙතන වැටෙන චෛතසික 35යි සුකුම රූප 9යි ධම්මායතනය. දැන් මෙතන ආයතන 9යි 10යි 11යි. දැන් ආයතන 11 සම්පූර්ණයි. නමුත් දැන් මම පල්ලෙහාට දැම්මා ඕගොල්ලන්ට වැඩි චන්නියන පල්ලෙහාට දැම්මා වැඩිපුර ඕගොල්ලන්ට තේරුම් කරන්න මේ මොකද්ද මේ මෙතනින් ගත්ත මේ 9. මේ 9 තමයි ඉහත ධම්මායතනයේට හරි සුකුම රූප 9. ඉත්ති භාව රූපය, පුරිසි භාව රූපය, හදේ වස්තු රූපය, ජීවිත රූපය, ආපෝ රූපය, ඕජා රූපය, පරිච්ඡේද රූපය, උපචේ රූපය, සංතති රූපය මේ ටික තමයි දැන් ඕගොල්ලන්ට බැලුවොත් ඕගොල්ලන්ගේ දැන් කලින් පිටුවේ තියෙනවානේ කර්මජ රූප 20 කර්මජ රූප 20න් උඩ ගියේ 11ක් ටික් කර මේවා කරොත් මෙන්න මේ ටික තමයි ඕගොල්ලන්ට ඉතුරු වෙන්නේ. මේ ටික තමයි මම මෙතනට දැම්මේ. මම හිතලා හොඳටම පැහැදිලි ඇති. එතකොට අපි ඒකේ ඊළඟ එකට යන්න. ඊළඟ පිටුවට ඊළඟ පදේ ධාතු වශයෙන් මම හිතනවා පැහැදිලි ඇති. ස්කන්ධ වශයෙන් අපි 5කට බෙදුවා. ආයතන වශයෙන් 11කට බෙදුවා. දැන් අපිට තියෙන්නේ ධාතු වශයෙන් බෙදන්න පිටුව 20කට යන්න යන්නේ. ධාතු වශයෙන් 17 වැදෑරුම් වේ. මේක මේ හාමුදුරන්ගේ පොතේමයි තියෙන්නේ. 17 වැදෑරුම් වේ. ඉතින් අපි ඉස්සෙල්ලම ලියන අපි අර සම්බන්තික මාතෘකාව පැහැදිලි කරලා දුන්නානේ. අපි ඉස්සෙල්ලම ලියන්නේ රූප කියන. එතකොට රූප කර්මජ රූප 24. චක්කු ප්‍රසාද රූපය චක්කු ධාතුව වෙනවා. පැහැදිලිනේ චක්කු ප්‍රසාද රූපය චක්කු ධාතුවයි. සෝත ප්‍රසාද රූපය සෝත ධාතුවයි. දැන් මේ කර්මජ රූප 20 තියෙන ඒවා තමයි මේ ගන්න ඉස්සෙල්ලා වගේ. ඒකයි කර්මජ රූප 20. ගාන ප්‍රසාද රූපය ගාන ධාතුවයි. ජීවහා ප්‍රසාද රූපය ජීවහා ධාතුවයි. කාය ප්‍රසාද රූපය කාය ධාතුවයි. වර්ණ රූපේ වර්ණ ධාතුව. ශබ්ද රූපේ තිබුණේ නැහැ. අපේ ශබ්ද රූපේ නැහැනේ කර්මජ රූප කොටේ. වර්ණ රූපේ ඊළඟට ගන්ධ රූපේ ගන්ධ ධාතුවයි. රස රූපේ රස ධාතුවයි. පඨවි තේජෝ වායෝ යන භූතත්ව සංඛ්‍යාත ස්පර්ශ රූපේ පොට්ටබ්බ ධාතුවයි. ආයතන 9යි රූප 11යි. ඉස්සෙල්ලා වගේම තමයි රූප 11යි. එතකොට රූප 20න් රූප 11ක් ගියාම රූප 9ක් ඉතුරු. ඒක හිතේ තියාගන්න. දැන් අපිලා ඒක හිත ඇතුලේ තියාගන්න. දැන් අපි දන්නවා අපි ළඟ සිත් තියෙනවා. ඒ වයින් චක්කු විඥාන සිත් දෙක චක්කු විඥාන ධාතු. සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතු. ගාන විඥාන සිත් දෙක ගාන විඥාන ධාතු. ජීවහා විඥාන සිත් දෙක ජීවහා විඥාන ධාතු. කාය විඥාන සිත් දෙක කාය විඥාන ධාතු. සම්පටිච්ඡන දෙසිත මනෝ දැන් සාමාන්‍ය මනෝ ධාතුවර පංචද්වාරා වර්ජනයක් තියෙනවා. නමුත් මේ ගොඩේ නෑනේ මෙතන තියෙන විපාකනේ
පංචද්වාරා වර්ජනය කියන්නේ ක්‍රියාසිතක්නේ. ඒක කියන්නේ අනිත් පදේට. එතකොට මෙතන තියෙන්නේ එතනට අයිත් සිත් දෙකයි. ඒක දැම්මා. ඒක වෙන දාන්න තරක් නැහැනේ. ඒ සිත් දෙක දැම්මා මනෝ ධාතුව. එතකොට මෙතන සිත් ගියා 2යි 4යි 6යි 8යි 10යි. මෙතන 2යි 12. සිත් 32කින් සිත් 12ක් අඩු වුණාම සිත් 20ක් ඉතුරු නේ. අභිදේයාර්ථවල සිත් 32ක් තිබුණා. 2යි 4යි 6යි 8යි 10යි මෙතන 2යි 12යි. ඒ සිත් 12 32කින් අඩු කරාම සිත් 20ක් ඉතුරුයි. මේ 20ම තියෙන්නේ ඔයගොල්ලෝ බලන්න හොඳට පසුව ගෙදරදී මේ සිත් 20ම තියෙන්නේ මනෝ මම අර පළවෙනි දවසේම දුන්නේ මනෝ විඥාන ධාතුවටයි සිත් 76ක් කියලා. අන්න ඒ ගොඩේ තමයි මේ සිත් 20 තියෙන්නේ. ඒතකොට මේක අපිට දාන්න බෑ මනෝ ධාතුවටවත් විඥාන ධාතුවටවත් දාන්න බෑ. අපිට දාන්න පුළුවන් එකම තැන තමයි මනෝ විඥාන ධාතුව. ඒ සිත් 76 තුල තමයි මේ සිත් 20 තියෙන්නේ. මනෝ විඥාන ධාතුව. චෛතසික 35 ධම්ම ධාතුව. අර මං කියේ මතක තියාගන්න කියලා ඉතුරු රූප 9 ඒ සුකුම රූප 9යි චෛතසික 35යි දෙකම වටේ ධම්ම ධාතුව. මේ සුකුම රූප 9 තමයි කලින් පිටුවේ මම පෙන්නුවේ. ඒකම තමයි මෙතනට ආවේ. දැන් කවට හරි මේ කරපු ටික දැන් අපි කොටස් 4 ස්කන්ධ ආයතන ධාතු වලට බෙදුවා. මේක නොතේරෙන කෙනෙක් ඉන්නවද බලන්න? තේරෙනවද? නොතේරෙන කෙනෙක් ඉන්නවද? මේ කර්මජ රූපවල ඕජා තියෙනවනේ සුද්දාෂ්ටකේ මහත්මිය. එතකොට සුකුම රූපවල ඒකද ආහාර රූප වශයෙන් ගන්න ඇයි එහෙම ගන්න කියලා? ඒ කියන්නේ ඒක දැන් අපි දැන් රූප 28 කරනකොට අපි රූප 28 ගැන ඉගෙන ගන්නකොට අපි යන්නේ ඕක ආහාර රූපයක් හැටියටනේ නේද? ඕජා රූපය කියන්නේ නැහනේ. නමුත් මේක දාලා තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් මේ පොතපතේ තියෙන්නේ සුසුද්දාෂ්ටකයේ කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. දැන් ආහාර රූපේම තමයි. අර මේ පොදුවේ පාවිච්චි කරන මම හිතන්නේ ඒක පොදුවේ පාවිච්චි කරන රටාවක් ඒක. ආහාරජ රූපේ තමයි ඕන තරක ඕජා රූපේ. සමහර තැන්වල ආහාරජ රූපේ කියලා තිබුණොත් අපි දැන් රටාවට යන්නේ ඕජා රූපේ නම් අපි ඒකෙ තෙන්ට ගන්නවා. ඕජා රූපේ තියෙන දා අපි රටාවට යන්නේ ආහාර නම් ඒ තැන්වල අපි ඒකට පාවිච්චි කරලා තියෙන පොත්වල ක්‍රමය. එතකොට සුකුම රූපයක කොයි වෙලාවකත් ඕජා කියන්න අරකයි ආහාර රූපේ වශයෙන්ම ඒක ඒ අර්ථයෙන්ම කතා කරන්න ඕනේ නේද? සුකුම රූප කියනකොට සුකුම රූප කියනකොට සුකුම රූප කියලා අපි දැන් කවුරුහරි සුකුම රූප 16 කියන්න කිව්වොත් එහෙම ගන්නවා. නමුත් දැන් මෙතන කර්මජ රූප වලදී අපිට දාලා තියෙන්නේ අර ඒ විදිහට තමයි. ඒ කියන්නේ කෙලින්ම අවිනිබ්බෝග රූප ටික. එතකොට එතන තියෙන්නේ ඕජා. එතකොට ඒක අරගත්තේ ඒකයි ඕජා කියලා මම. පැහැදිලිද? ඔව් පැහැදිලිම. ඒකයි. අය වගේ තව මොකක් හරි මොකද මේක ටිකක් අර කල්පනාවෙන් යන්න ඕන ත්‍රිකයක් කරා. රූපක් තියෙනවනේ වෙනද කෙලින්ම රූප 28 ධම්මා ඒක බෙදුවා ඒ විදිහට නෙමෙයිනේ. දැන් මෙතන රූප කඩ තියෙනවනේ. ඒක හින්දායි මේක චුට්ටක් ඉතින් අමාරුයි කියලා හිතන්නත් පුළුවන්. සමහරවිට හැබැයි ඉතින් හරියට හොඳට ඉගෙන ගන්නවා නම් මේක අමාරු වෙන්නේ නැහැ. එතකොට දැන් ධාතු වශයෙන් දැන් රූපවල තියෙන්නේ වෙනම විදිහකට පඨවි ආපෝ තේජෝ වායෝ රූප ශබ්ද ගන්ධ රස කියලා. මොකේද? මොකද්ද පොඩ්ඩක් කියන්න. එතන ඔව් මට පැහැදිලි වුණේ නෑ ඔබතුමීගේ ප්‍රශ්නය. නැවත වතාවක් කියන්න. රූප 28 තියෙන්නේ ඔව් පඨවි ආපෝ තේජෝ වායෝ රූප ශබ්ද ගන්ධ රස කියලා. රූප 20ද? රූප 28 වශයෙන් ගත්තොත් නෑ මං හිතන්නේ එතුමේ පැටලගෙන අර රස කියලා එකක් තියෙනවනේ. රස තවත් රූපයක්. රස කියන්නේ තව රූපයක්. රස රූපය කියන්නේ එනම රූපයක්. ආහාරජ රූපය කියන්නේ රසය අපිට දැනෙන දැන් අපේ දිවට දැනෙන යම් රසයක් තියෙනවා නේද? ඔව්. අන්න ඒක තමයි රස රූපය කියන්නේ. ආහාරජ රූපය කියන්නේ ඒක නෙමෙයි. පැහැදිලිද? ඔව් පැහැදිලි. ආහාර රූපෙන්නේ ඕජාව. දැන් ඇඟ ඇතුළට ගියාට එතෙන්දි කොයි වෙලාවකවත් ඒ අට සුද්දාෂ්ටක වශයෙන් ගන්න බෑ නේද? එහෙම වුණොත්. කොයි යටද? රූප 28 අර 11 ආකාරයකින් සංග්‍රහ වෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ එතෙන්ට සුද්දාෂ්ටකය අවිනිබ්බෝග කියලා ඒ විදිහෙන් ප්‍රොනවුන්ස් කරන්න බෑනේ. අවිනිබ්බෝග රූප අටම තමයි මේ සුද්දාෂ්ටකය කියන්නේ. ඔව්. එතනට යන්නේ ඕජා කියලා. නේ? නෑ මෙහෙමයි. මං හිතන්නේ මට තේරෙනවා මේ
මෙහෙමයි දැන් ඇත්තටම දැන් රූප 28 ගන්නකොට අපි රූප 28 අපි ඇත්තටම අවිනිබ්බෝග රූප 8 කඩලා තමයි මේ රූප 28 පෙන්නලා තියෙන්නේ. ඉතින් එතන ඕජා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන එක අයින් කරලා ඒක ආහාර රූපයක් හැටියට පෙන්නලා තියෙනවා. ඒ 28 ඊගාවට පඨවි ආපෝ එක දැන් පොට්ටබ්බ රූපයෙන් අයින් කළා ආපෝ එක වෙනම ආපෝ ධාතුව කියලා පෙන්නලා තියෙනවා. එතන මේ දෙක පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන ටික වෙනම තියෙනවා. ඒක පෙන්නලා ඉදියට අරගෙන. ඉතින් ඒක ඇත්තටම කඩලා තියෙන කීප තැනක පොඩ වෙන නම් වලින් එහෙම කැඩලා තියෙනවා. හැබැයි අපි අවිනිබ්බෝග රූප කියලා එකට කතා කරනකොට අපි කියන්නේ ඕජා කියලා අපි ගන්නවා එතන. දැන් අපි මේ කබලින්කාර ආහාර කියන එක ශරීරයට දැම්මහම ඒක ඕජා රූපයක් පත් වෙනවානේ. දැන් ඕජාවන්නේ ඒක ටිකක් යනකොට ඒක ඕජා පත්‍රනේ අපිට ඒක පත් වෙන්නේ. ඒකත් මම මතක තියන්න රස රූපය කියන්නේ තව එකක්. එතකොට මේ හැම වෙලාවෙම අපි භූත රූප හතරෙන් තුනක් හැම වෙලේම එකතු කරගන්නවා. ඒක තමයි ස්පර්ශ රූපය හැටියට අරගෙන ඒක පොට්ටබ්බ. ඒකට ආයතන වලට දාන්න පොට්ටබ්බ ආයතනය කියලා දාන. ඒ තුන. එතකොට අර ඉතුරු වෙනවා ආපෝ ධාතු. ඒක වැටෙනවා සුකුම රූප කොටට. ඔව්. එදී නේද? ඔව්. එතකොට අර ඒ තැන් වලට අනුව තමයි ඕජාද ආහාරද එහෙම කියලා වින් කරගන්නේ තැනට අනුව. ඒ පොත්වල දීලා දෙන තැනට අනුව. සාමාන්‍ය 28ට ගත්තොත් අපි අන්නේ ආහාර රූපේ කියලා. මම හිතනවා පැහැදිලි ඇති දැන් අර මහත්යත් පැහැදිලි. මමත් ඕනේ තැන්වලදී වෙනස් කරලා අපි කතා කරන්න ඕනේ නේද කියන එක. ඔව් ඒ සංනිතේ අනුව අපි ඒක වෙනස් වෙවි යන්න ඕනේ අපිට. හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? මහත්මිය මට පොඩ්ඩක් සමහර තියෙනවද අර මේ වෙනම මේ කොටසක් වෙන් කරලා පෙන්නලා දීලා තුන්නේ අපිට වැඩි දුර කරුණු වලට උත්තිපුරුෂ රූපය ඊට පස්සේ හදේ රූපය ජීවිත රූපය ඕජා රූපය ආපෝ රූපය ඕජා රූපය තව දෙකක් තියෙනවා නමයක් තියෙනවා පරිච්ඡේද රූපය රූපවත් උපචේකන උපචේ රූපය සම්පති රූපය හොඳයි ඒක අන්නේ මම අහන්න මම හරි සතුටුයි අහන්න එතකොට මම දන්න දෙයක් කියලා දෙනවා දන්නේ නැත්තම් මගේ අපි දෙන්නත් දන්නේ නැත්නම් අපි ගුරුවරයෙක්ගෙන් අහලා හරි කියලා දෙනවා. එහෙනම් මොකද අපි සම්පූර්ණයෙන්ම දන්නවා කියන්නත් බෑනේ නේ අපි නොදන්න දේවල් ඕන තරම් ඇති මෙතන. හාරලා ඇතුළට යනකොට. ඉතින් ඕන එකක් අහන්න. අපිට බැරි නම් අපි හොයලා හරි අනිවාර්යෙන් ඊළඟ දවසට උත්තරේ හරි අපි දෙනවා. හොඳයි. එහෙනම් දැන් ඔක්කොටම තේරුණා ඇති කියලා හිතනවා. අපි දැන් එතකොට ධාතු වශයෙන් බෙදුවා 17කට රූප වලින් බෙදුවා ධාතු 9ක් ආවා. එතකොට සිත් වලින් ආව 1 2 3 කොටම් මේක පොඩ්ඩක් ලොකු කරන්න පුතේ හොඳයි. රූප වලින් ආව 9ක් සිත් වලින් ආව 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට 9යි 8යි 17යි. එතකොට දැන් අපි 17කට බෙදුවා ධාතු වශයෙන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ධාතු වශයෙන් 18කට බෙදිල්ල. දැන් අපි බෙදලා කියනවනේ. අර රූප තියෙන එක තමයි ප්‍රශ්නේ උනේ. ඉදිරි රූප 9ම ගත්තා අපි සුකුම රූප වලට. මොකද ඒ රූප 9 තියෙන්නේ අපි අරගත්ත නෙමෙයි. අපි ගත්ත නෙමෙයි. ඒක සුකුම රූප ගොඩේ තමයි ඉතුරු වෙච්ච රූප ටික තියෙන්නේ. ඔයගොල්ලෝ අර මං හදපු අර ඇඩි විස්තරයට හදපු කොටස ටික් කර එමින් ගෙදර ඉන්නකොට බලන්න. ඊළඟට අපි දැන් 4 වෙනියට බෙදන්න තියෙන්නේ ආර්ය සත්‍ය වශයෙන් එකකටයි මේ ඔක්කොම යන්නේ. මේ ඔක්කොම දුක්ඛ සත්‍යයනේ. ලෞකික කිව්වහම ලෞකික විපාක 32 කෙලින්ම දුක්ඛ සත්‍ය. විරති වර්ධිත චෛතක 35ක් තියෙනවා. ඒකත් යන්නේ දුක්ඛ සත්‍යයට. කර්මජ රූප 20ම ඉතින් කොහොමත් රූප 28ම දුක්ඛ සත්‍යයෙන් නම් ඉතින් කර්මජ රූප 20වත් යන්නේ දුක්ඛ සත්‍යයට. මෙතන ලෝභය නෑ අයින් කළ සමුදය සත්‍ය කියන්නේ ඒව මොකුත් නෑ. ඒතර මේ ටික ඔක්කොම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට. එතකොට දැන් අපි ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් බෙදුවා ආයතන වශයෙන් බෙදුවා ධාතු වශයෙන් බෙදුවා ආර්ය සත්‍ය වශයෙන් බෙදුවා. පැහැදිලිව තේරුණාද? දැන් චාමිනී ආයි දාන්න. ආත්මිය මට ධාතු 17 පොඩ්ඩක් ආපහු කියන්න පුළුවන්ද? චක්කු විඥාන ධාතුව. චක්කු ප්‍රසාද 12 හරි මට. එතන වැටෙන්නේ නැහැ. අපේ චක්කු ප්‍රසාද රූපේ චක්කු විඥාන. මම එහෙම කියන්නේ නැතෝ කෙලින්ම ධාතු ටික කිව්වට හරිද? ඔව්. චක්කු ධාතුව, සෝත ධාතුව, ගාන ධාතුව, ජීවා ධාතුව, කාය ධාතුව, රූප ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, පොට්ටප්ප ධාතුව. එතන වැටෙනවා 3යි, 6යි, 7යි, 8යි, 9ක් නේ.
ඒ රූප වලින් ගන්න 9ක්. ඊළඟට චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගාන විඥාන ධාතුව, දිවහා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව. ඒතකොට සිත් වලින් එතන 5ක් වැටුණා. 9යි 5යි 9යි එතන මෙතන 9යි මෙතන චක්කු සෝත ගාන දිවහා කාය එතන 5යි වැටුණා. මනෝ ධාතුව වැටුණා. එතකොට එතන 5යි 6යි. මනෝ විඥාන ධාතුවයි 7යි. ධම්ම ධාතුවයි 8යි. අර උඩ රූප ධාතු වලින් ආවන්නේද 9ක්. එතකොට 9යි 8යි 17යි. පැහැදිලිද? හරි. හරිනේ. හොඳට පැහැදිලිනේ. හරි. හොඳයි. හොඳයි. තව අහන්න. ඒකට මම දන්නවා ඕගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙවි ප්‍රශ්න කරනකොට ඕගොල්ලන්ට දැන් ටිකක් අර මුල් දවස්වල වගේ නෙමෙයි දැන් ඇත්තටම ප්‍රශ්නයක් අහන්නත් තේරෙන්න ඕන උගන්නන දේ. මට හිතෙන්නේ මේකයි මගෙන් ප්‍රශ්න අහන්න නැත්නම් මම කරන දේ උග තේරෙන්නේ නැද්ද කියලා. ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නේ තේරෙනවා. ඒක මට හොඳටම දන්න දෙයක්. ඒ හින්දා අහන්න. හරි. දැන් එහෙනම් වෙන කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ කරගෙන යන අතරතුර උනත් කමන්නේ. මට එහෙම කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැහැ. ඔයගොල්ලෝ අහන්න. අපි දැන් ඒ ටික බෙදුවා. දැන් පළවෙනි පදය. ත්‍රිකයේ පළවෙනි පදය උපාදින්න පාදානියා බෙදුවා අපි. ඒ පදවලට නිශ්චිත ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් බෙදුවා. දැන් අපි අනුපාදින්න පාදානියා. දැන් මම ඕගොල්ලන්ට හාමුදුරන්ගේ පොත නොපෙන්නුවට මේ යන්නේ හාමුදුරන්ගේ පොතෙන්ම තමයි. ඕගොල්ලන්ට කියව ගන්න පුළුවන්. වෙලා ආවොත් පෙන්නලක් දෙන්න. එතකොට මේකේ අපි දෙයාර්ථ වලට ගත්ත අකුසල් සිත් 12යි, ලෞකික කුසල් 17යි, ක්‍රියා සිත් 20යි. මේ ටික ඔක්කොම එකතු වුණාම මුළු සිත් ගණන. ඒ කියන්නේ අනුපාදින්න පාදානියා වල සිත් 49යි, චෛතසික 52යි. චිත්තද රූප 17, උතුද රූප 15, ආහාරද රූප 14, ජරතා රූපය, අනිච්චතා රූපය. ඔය ටික තමයි අභිදේයාර්ථ. අපි දැන් ඊළඟ පිටුවට ගියොත් ස්කන්ධ වශයෙන් පස් වැදෑරුම් වෙනවා. රූප තියෙනවානේ. එතකොට අපි දානවා චිත්තද රූප 17. මේ දාලා තියෙන ඍතුජ රූප 15යි, ආහාරද රූප 14යි, ජරතා රූපය, අනිච්චතා රූපය මේ ටික ඔක්කොම වැටෙන රූපස්කන්ධේ. ඒ කොටසේ තියෙනවා චෛතසික 52ක්ම තිබුණානේ. 52 අතුලින් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධය. සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධය. ඉතිරි චෛතසික 50ක් වෙනවා. 52න් දෙකක් ගියම් 50 සංස්කාර ස්කන්ධය. මං කියවනේ මුළු සිත් ගාන එකතු කරාම 49ක් ආවනේ. සිත් 49ම විඥාන ස්කන්ධය. ස්කන්ධවලදී මේක ඔක්කොම ටික එකටනේ වැටෙන්නේ විඥාන ස්කන්ධය. එතකොට 1යි 2යි 3යි 4යි 5යි කියලා ස්කන්ධ පහකට බෙදුණා. 1යි 2යි 3යි 4යි 5යි ස්කන්ධ පහකට බෙදුවා. දැන් ආයතන මට මේක තේරෙන්නේ නැති ආයතන වශයෙන් සත්වැදෑරුම් වේ කියලා හඳුනන පොතේ තියෙනවා. ආයතන වශයෙන් සත්වැදෑරුම් වේ. ඒතර අනුපාදින්න පාදානියා රූප අර මම පෙන්වන්නේ 19ක් කියලා. දැන් මේක මම අර චිත්තද රූප 17යි, ඍත රූප 15යි, ආහාරද රූප 14යි, ජරතා අනිත්‍යතා කියලා මෙහෙම දැම්මොත් ඕගලන්ට මෙතන කරගෙන යන අමාරු වෙනවා. අන්නේ හින්දා තමයි මම අර ධම්ම සංගිනියට ගිහිල්ලා අර මම පෙන්වුවේ ඡේදයක්. ඡේද 659 වගේ මගේ මතකෙ තියෙනවා. මම මේ ඡේදයෙන් කඩලා පෙන්වුවේ මේ ඔක්කොගෙම මට රූප 19ක් හදාගන්න පුළුවන්. ඒකාන්ත 8යි අනේකාන්ත 11යි කියලා. අන්න ඒ 19 තමයි මේ ගත්තේ. අනුපාදින්න පාදානිය අර මුලින්ම පන්තිය පටන් ගන්නකොටම පෙන්නපු 19. අතෝ ඒකට ඔන්න ධම්ම සංගිනියේ ඡේද 658 කියලාම මම තියෙනවා. ඕනෙක් නෝ රිෆර් කරන්න පුළුවන් මේක. එතකොට එතනින් ගත්තොත් ඒ රූප වලින් වර්ණ රූපය රූපායතනය. ශබ්ද රූපය සද්දායතනය. ගන්ධ රූපය ගන්ධායතනය. රස රූපය රසායතනය. පඨවි තේජෝ වායෝ යන භූතත්‍ර සංඛ්‍යාත ස්පර්ශ රූපේ පොට්ටබ්බායතනයි. මේ ආයතන 7න් ආයතන 5ක් හැදුනා. හරිද? රූප ගියා කීයද? මෙතන 4යි 5යි 6යි 7ක් නේ? රූප 7ක් ගියා. 1යි 2යි 3යි 4යි 5යි 6යි රූප 7ක් ගියා ආයතන 5කට. හරිද? දැන් එතකොට අපිට රූප තියෙනවා රූප 19ක් තිබුණා. රූප 19න් දැන් රූප 19න් 7ක් ගියාම මතක තියාගන්න රූප 12ක් අපේ අතේ දැන් මොකකටවත් දාලා නැතුව තියෙනවා. ඒක හිතේ තියාගන්න. එතකොට සිත් 49 මොකද පිළිවෙලට ආයතනය අපි දාන්නේ අන්තිමට. ඒක තමයි ක්‍රමය. සිත් 49 මන ආයතනයි. දැන් චෛතසික 52යි. අර ඉතුරු වෙච්ච මංගේ මතක තියාගන්න එක ඒ සුකුම රූප 12 ධම්මායතන. ඒ සුකුම රූප 12 මම අන්තිමට ලියලා තියෙනවා. ඔයගලන්ට හොයාගන්න වැඩි විස්තර තකා. මොකක් මේ රූප ඉස්සෙල්ලා තිබිච්ච මේ රූප 9 නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන අභිදේයාර්ථ වලට ආපු රූප 19 මේ ටික ගියාම ඉතුරු රූප ටික තමයි රූප සුකුම රූප 3 කියලා ගත්තේ ධම්මායතනයි කියලා. දැන් ආයතන 7ක් හරි.
ආයතන 7යි තිබිච්ච අභිධේයාර්ථ එකක්වත් ඉතුරු නොවි ඔක්කොම ටික මෙතෙන්ට දැම්මනේ. කිසිම දෙයක් අපි ඉතුරු කරගත්තේ නැහැ. හරිද? දැන් ආයතනත් හරි. දැන් ඊළඟ පිටුවට පුතේ. ඊළඟට පිටුවට ධාතු වශයෙන් 8කට බෙදනවා කියලා තියෙනවා. දැන් දැක්කද මේ පොතේ පොඩම මේක හිස්. දැන් මගේ මොකද මේක මේකට එන්නේ නැහැ. මේකට දැන් ඉස්සල්ලා එකේ ඉතුරු ටික හැදුවා මේ පැත්තට එන්න ඕනේ නැහැ. ඉතුරු ඒවා ටික කලින් පිටු වලින්ම ඉතුරු. මම මේක පෙන්නුවා. දැන් මේක හැදුනා මේක හැදිලා ඊළඟ පිටුවට යනකොට ඉතුරුන්නේ නැහැ මොකද. මේකට දැම්මේ නැහැ මම. හරි. දැන් මෙතන දැන් හෙවනි පදේ ධාතු වශයෙන් 8 වැදෑරුම් වේ කියලා තියෙනවා. එතකොට 8 වැදෑරුම් වෙන්නේ කොහොමද? වර්ණ රූපය රූප ධාතුව. ශබ්ද රූපය ශබ්ද ධාතුව. ගන්ධ රූපය ගන්ධ ධාතුව. රස රූපය රස ධාතුව. පඨවි ආපෝ තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූප සංඛ්‍යාත ස්පර්ශ රූපය පොට්ටබ්බ ධාතුව. හරි දැන් එතකොට මම මෙතන දැම්ම 1 2 3 4 5. හරි 5යි රූප ගියා අර වගේම රූප 1 2 3 4යි 5යි 6යි 7ක් ගියා. එතකොට රූප මෙතනත් යන රූප අර 19න්මනේ. එතකොට 19න් 7ක් ගියාම රූප 12ක් ඉතුරු. ඒ 12 හිතේ තියාගන්න. දැන් මෙතන ධාතු 4යි 5ක් හැදුනා. දැන් අර සිත් සම්පූර්ණයෙන්ම ගන්න බෑ මෙතන. මෙතන සිත්වල තියෙනවා ක්‍රියාසිතක්. අර සිත් 20 අපිට තියෙනවා ක්‍රියාසිතකුත් තියෙනවානේ. ඒ ක්‍රියාසිත මෙතෙන්ට ගත්තා. පංචද්වාරා වර්ජන සිත. ඒ කියන්නේ ඒ පංචද්වාරා වර්ජන සිත වැටෙන්නේ අපි ඉගෙනගෙන තියෙනවා මනෝ ධාතුවට. අර සබ්බත්තික මාතිකාව කරනකොට පෙන්නවා මනෝ ධාතුවට වැටෙන්නේ සම්පටිච්ඡන 2යි පංචද්වාරා වර්ජන. ඉතින් මෙතනින් මේ සිත් 49 පංචද්වාරා වර්ජනේ එළියට ගත්තා. එතකොට ඒක මනෝ ධාතුව කියලා වැටෙනවා. දැන් එතකොට ඉතුරු සිත් තියෙනවානේ. ඒ ඉතුරු සිත් කොතෙන්ටවත් වැටුන්නේ නැහැ. ඒ සිත් ඔක්කොම තියෙන සිත් 48ම ඔයගොල්ලෝ බැලුවොත් අර සබ්බත්තික මාතිකාව කරේ මනෝ විඥාන ධාතුවට සිත් 76ක් ඇතුල් වෙනවා කියන්නේ ඒ සිත් 6 ඇතුල්ලි තමයි මේ සිත් ටික තියෙන්නේ. එතකොට ඒ 48ම වැටෙනවා මනෝ විඥාන ධාතුවට. පැහැදිලි නේද? එතකොට දැන් මෙතන ධාතු 5යි 6යි 7යි. 8 වෙනි ධාතුවයි ඉතුරු වෙලා තියෙන්නේ. චෛතසික 52යි අර අපි අතනින් ඉතුරු කරගත්ත සුකුම රූප 12යි මෙන්න මෙතෙන්ට වැටුණා. හරිනේ? එතකොට ඒක ධම්ම ධාතුවයි. දැන් අපිට ළඟ තිබිච්ච අභිධේයාර්ථ ඔක්කොම මෙතෙන්ට දාලා තියෙන්නේ. හරිද? එකක්වත් ඉතුරු නැතුව ගානට මෙතෙන්ට දැම්මා. දැන් ඒ ධාතු 8කට කැඩුනා. හාමුදුරන්ගේ පොතේ කිව්වා ධාතු ටික අපි කැඩුවා. දැන් ඊළඟට යන්න පුළුවන් අපිට ආර්ය සත්‍ය වශයෙන් හාමුදුරුවෝ කියලා තිබුණා ආර්ය සත්‍ය වශයෙන් දෙවැදෑරුම් වේ කියලා. හරිද? ආර්ය සත්‍ය වශයෙන් දෙවැදෑරුම් වේ. දැන් අපි ළඟ තියෙනවා මම මේක පැහැදිලිව කඩම ලිව්වා කිලින්ම සිත් 49 කියන්නේත් නැතුව ඕගොල්ලන්ට තවත් පැහැදිලි වෙනවා. අපේ අභිධේයාර්ථවලදීම අකුසල් සිත් 12යි. ලෞකික ඒ කියන්නේ සිත් 17ක් වැටෙනවා. ලෞකික කුසල් 17යි. ඊළඟ ලෞකික අකුසල් 12යි. ඔන්න බලන්න අකුසල් 12යි ලෞකික කුසල් 17යි ක්‍රියා 20යි. ඔය ටිකම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට. ඒතර චෛතසික 52කින් ලෝභය ගන්නවා එළියට. එතකොට ලෝභයේ වර්ධිත චෛතසික 51ම වැටෙනවා දුක්ඛ සත්‍යයට. අර රූප චිත්තද රූප 17යි, ඍතුද රූප 15යි, ආහාරජ රූප 17යි, ජරතා අනිච්චතා රූප. ඒ රූප ටික ඔක්කොමත් වැටෙන්නේ දුක්ඛ සත්‍යයට. අර සිත් 49යි ලෝභ වර්ධිත චෛතසික 50ම සිත් 49 කියලා දැම්මේ නෑ. ඕගොල්ලන්ට තව ටිකක් පැහැදිලි වෙන්න තමයි මම මේක කඩලා පෙන්නන්නේ. 49යි චෛතසික 51යි ලෝභය වර්ධිත චිත්තද රූප 17යි, ඍතු රූප 15යි, ආරද රූප 14යි, ජරතා අනිච්චතා. මේ ටික ඔක්කොම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට. හරිනේ? එතකොට ලෝභය වැටුණා සමුදය සත්‍යයට. මාර්ග සත්‍ය, නිරෝධ සත්‍යයට වැටෙන්න දේවල් මෙතන නෑ. මොකද මේක සාසවා ධම්මානේ. මේක ශාස්ත්‍රවයන් මේ ආශ්‍රමයේ මේවට හිතනේ. හිතයිනේ. ඒක නිසා කුෂ්ණා දිගෙන උපාදානයන්ට හිත නිසා මෙතන ලෝකෝත්තර ධර්ම වැටුන්නේ නැති ඉඳ අනිත් අමාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය ඒවට මුකුත් එන්නේ නැහැ. ඒකට සත්‍ය දෙකකටයි කැඩෙන්නේ. හරිද? දැන් මෙතන වැටුණා. එතකොට සත්‍ය වශයෙන් දෙකයි කියලා කියනවා. මේ 1යි 2යි. ආම්බුරන් පොතේ කියනවා 2යි 1යි 2යි. දැන් පැහැදිලි. දැන් අපි මේ දෙවනි පදය කැඩුවා ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය කියලා හතරට. දැන් මේ පදේ කාට හරි නොතේරිච්ච තැනක් තියනවද? ඒක මේ හාමුදුරුවන්ගේ පොතේ කියන්නේ භාවනා පොතේ මේ ධාතු වශයෙන් 8යි කියලා කිව්වට කඩලා කරලා තියෙන්නේ 3කට පමණයි.
ඒ පොඩක් ඉන්න හාමුදුරුවන්ගේ පොතේ ඉන්න බම් පෙරලා ගන්න. පොඩක් ඉන්න බස් පිටුව පොතක් කියනවා. පොඩක් හත්මත් පෙරලා. හාමුදුරුවන්ගේ පොතේ මේ දෙවෙනි පදේනේ අනුපාදින්නු පාදානීය. මේක දෙවෙනි පදේ. හරිද? දෙවෙනි පදේ ආර්ය සත්‍ය වශයෙන් දෙවදෑරුම් වේ. හරිනේ ඒක ඉතින් කියලා තියෙනවා 24 ඡේදේ. 49 පිටුවේ. මම කියන්නේ ධාතු වශයෙන් පොඩක් ඉන්න ධාතු වශයෙන් අටවැදෑරුම් වේ. හරිනේ? ධාතු වශයෙන් අටවැදෑරුම් වේ. පංචද්වාර වර්ධන සිත ඇයි මේ උඩ ලියලා තියෙන ආයතන 22 ඡේදයේනේ ධාතු වශයෙන් අටවැදෑරුම් වලට පංචද්වාර වර්ධන සිත මනෝ ධාතුවයි. අකුසල් සිත් 12 ලෞකික කුසල් සිත් 17ත් ක්‍රියා සිත් මනෝ විඥාන ධාතුවයි. 50 චෛත්‍යකේ අර ඒ ටික සුකුම රූප. අර ඒ රූප ටික කඩලා පෙන්නලා නැහැ. මොකද අතන මේ කලින් අර ධාතු වලට නැතුව ආයතන වලදී කඩපු විදිහටමනේ යන්නේ. තේරුණාද? ඉතින් එතකොට ඒක පැහැදිලි මට උරුනේ එහෙමයි කියලා. ඔව් ඒකයි එකම දේ දැන් පල්ලෙහාට යනකොට හාමුදුරුවෝ එකකටවත් කඩන්නේ නැහැ. පෙරසේ උදුරමු කියලා දානවා හාමුදුරුවෝ. කඩන්නේ නැහැ. ඉතින් අපිට මේක මේ හරියෙන් පොද එහෙම දැම්මොත් එකක් මට පොත දික් වෙන එක අනිත් එක තමන්ගේ මොනක්ස පොඩ්ඩක් අනස ක්‍රියා කරවන්නයි දෙකටම වෙන්න ඕනේ. ඉස්සරහට යනකොට දාන්නෙමනේ අපි දෙයියරු ටික දීලා ආයත ස්කන්ධ ආයතන ධාතු වශයෙන් පෙරසේ උදුරන. කොහොම තමයි තියෙන්නේ. ඒක. හරි. එතකොට දැන් තව මොනවද මේ පදේ? දැන් පළවෙනි පදේ කරා දෙවෙනි පදේ කරා. මේ දෙකේ මොනවා හරි කියනවද කාට හරි? මම හිතන්නේ නැතුව ඇති නිශ්ශබ්දතාවයෙන් පෙන්වුම් කරනවා නැතුව ඇති කියලා මොකද ඉස්සෙල්ලා ඇහුවානේ ඒ හින්දා මම හිතනවා නැතුව ඇති කියලා. අපි එන තුන්වෙනි පදයටත් යමු. අනුපාදින්නු අනුපාදානීය. ඒකේ අපි අභිදේයාර්ථ ගත්තේ ලෝකෝත්තර සිත් 8යි, චෛතසික 36යි නිර්වාණයයි. එතකොට එතනදී අපි වැටෙන ඒවා ගත්තොත් ස්කන්ධ වශයෙන් දැන් රූප නැහැනේ. අපිට ඒතර කෙලින්ම ස්කන්ධ වශයෙන් සිව්වැදෑරු. රූප තිබුණොත් අපි දන්නවා ටක් ගාලා පහකට යනවා කියලා. 4යි. එතකොට චෛතසික 36 අතුරෙන් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි. එතකොට 36න් දෙකක් ගියාම 34යි. ඊටු චෛතසික 34 සංස්කාර ස්කන්ධයි. ලෝකෝත්තර සිත් 8ක් අපි ළඟ තිබුණා. ඒ අට විඥාන ස්කන්ධයි. මතකැතුව ලියනවා නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. පැහැදිලිද? ඔය ස්කන්ධ වශයෙන් බෙදපු එකේ මොනවා හරි අවුලක් තියනවද ඔයගලන්ට? දැන් මේ ඕගොල්ලෝ දන්නවද මේ සත්‍ය විනිර්මුක්තයි කියන එක හදලා මම කලිමුත් කියලා දෙන්නට මම නැහැ. නැවතවතාවක් ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. දැන් අපි දන්නවා දුක්ඛ සත්‍ය කියන එක අපි දුක්ඛ සත්‍ය පිරිසිදු දත යුතුයි කියලා කියනවානේ. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියලා දන්නවා. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි ගන්නවා. මාර්ග සත්‍ය භාවනා වශයෙන් බැදී යුතුයි කියලාත් අපි දන්නවා. එතකොට මේ අර අපි දන්නවා නේද දැන් ඔය සත්‍ය විනිර්මුක්තයි කියන ස්කන්ධ විනිර්මුක්තයි නෙමෙයි අපි අර අනවනේ අර අන්තිමටම කඩනකොට සත්‍ය විනිර්මුක්තයි කියලා ගන්නන්නේ. අපි සමහර මාර්ග චිත්තෝත්පාද 27 29යි ඵල චිත්තෝත්පාද 37ක් 36ක් සත්‍ය විනිර්මුක්තයි කියන්නේ. එතකොට මේ අර අතිරික්ත මාර්ග චිත්තෝත්පාදයි ඵල චිත්තෝත්පාදයි මේ කෘත්‍ය හතර එකකටවත් වැටෙන්නේ නැහැ. අන්න ඒකින්ද අපි අන්තිමටම සත්‍ය විනිර්මුක්තයි කියලා හදන්නේ. දැන් මෙතන නම් ස්කන්ධ වලට වැටෙන්නේ නැති හින්දා ස්කන්ධ විනිර්මුක්තයි කියලා. ස්කන්ධ විනිර්මුක්තයි කියන්නේ මේ සාමාන්‍ය ස්කන්ධ පහට අයත් වෙනවා නාම රූප කියන සියල්ලමයි කියනවනේ. ඒවා උත්පාද තිති භංග කියන ෂණස්ත්‍රයටම වැටෙනවා. ඒ වගේම අතීත අනාගත වර්තමාන කියන ප්‍රභේදයන්ටත් යටත් වෙනවා. ඒනොට නිර්වාණ ධාතුව උත්පාද තිති කියන එකටවත් කාල භේදයකටවත් අයිති වෙන්නේ නැති හින්දා අපි ඒක ස්කන්ධ වලට දාන්න බෑ. අන්න ඒ හින්දා අපි මෙතන ස්කන්ධ විනිර්මුක්තයි කියලා දානවා. ඒක මතක ඇතුවම දාන්න. මොකද නැත්තම් අපි අභිදේයාර්ථ වලට තියෙන නිර්වාණය මොකකටවත් වැටිලා නැහැ. පස්සේ අපිට ප්‍රශ්නයක් වෙනවා. අපි මේක හැදුවේ නැද්ද කියලා. ඉතින් ඒක මතක ඇතුව සටහන් කරන්න. ඊළඟ එක නම් ඇත්තටම මේක ලේසි. ආයතන වශයෙන් දෙකයි. සිතුයි චෛතසිකයිනේ. ලෝකෝත්තර සිත්තට මන ආයතනයයි චෛතසික 36 නිර්වාණයයි ධම්මායතනයයි. ආයතන වශයෙන් දෙකකට කැඩෙනවා. එතකොට ඊට පස්සේ ධාතු වශයෙන් වැටෙනවා දෙකකට. දැන් ලෝකෝත්තර සිත් 8ම වැටෙන්නේ මනෝ විඥාන ධාතුවට. ඊළඟට අර විදිය තමයි චෛතසික 36යි නිර්වාණයයි වැටෙන්නේ ධම්ම ධාතුවට. එතකොට එතන කිසි ප්‍රශ්නයක් නැහැ.
ඊළඟ ආර්ය සත්‍ය වශයෙන් උත් දෙවදෑරුම් වේ කියලා තියෙනවා. එතකොට නිර්වාණය නිරෝධ දැන් අපි දන්නවා මෙතනදී නිර්වාණයයි ලෝකෝත්තර සිතුයි චෛතසිකයි. දැන් එතකොට අපි දුක්ඛ සත්‍ය නෑ මෙතන සමුදය නෑ. ඊළඟට තියෙන්නේ නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි. අපි දැන් ඊළඟට සඳහන් වෙන්න තියෙන්නේ නිරෝධ සත්‍යනේ. නිර්වාණය අපි ළඟ තිබුණා අභිධර්මවල නිර්වාණය කිලින් නිරෝධ සත්‍යයි කියලා දැම්මා. දැන් ඊට මාර්ග සිත් තියෙනවානේ 4. එතකොට අපි දැම්මා සෝහාන් මාර්ගාංගයෝ 8 දෙන එක් වරද්ද 7 දෙන 4 වරද්ද. සක්‍රුදාගාමි මාර්ගාංගයෝ 8 දෙන එක් වරද්ද 7 දෙන 4 වරද්ද. අනාගාමි මාර්ගාංගයෝ 8 දෙන එක් වරද්ද 7 දෙන 4 වරද්ද. අරහත් මාර්ගාංගයෝ 8 දෙන එක් වරද්ද 7 දෙන 4 වරද්ද. ජන මෙතෙක් ධර්ම සමූහයේ මාර්ග සත්‍යය. දැන් දන්නවනේ. සෝ ආයි කියන 4 මාර්ග සංපයුක්ත සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන සෝවාන් මාර්ගාංගයෝ 8 දෙනා එක් වරද්ද 7 දෙනා කියන්නේ සංකප්ප වර්ගිත දැන් ඒක මම දාන්නේ නැහැ දැන් ඔයගොල්ලෝ හොඳට තේරෙන කට්ටිය 7 දෙනා 4 වරද්ද සක්‍රුදාගාමි මාර්ගාංගයෝ කියන්නේ මේක 8 දෙනා එක් වරද්ද සංකප්ප වර්ගිත 7 දෙනා 4 වරද්ද අනාගාමි මාර්ගාංගයෝ 8 දෙනා එක් වරද්ද 7 දෙනා 4 වරද්ද අරහත් මාර්ගාංගය 8 දෙන එක් වරක් 7 දෙන 4 වරක්ද යන මෙතෙක් ධර්ම සමූහය මාර්ග සත්‍යයි. දැන් සත්‍ය දෙකකට බෙදුවා අපි. නමුත් දැන් මෙතන ඉතුරු වුණා නේ අපිට අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29කුයි ඵල චිත්තෝත්පාද 37කුයි යන මෙතෙක් ධර්මයේ සත්‍ය නිර්මුක්ත වේ. මේ 29ක් කියලා අපි කොහෙන්ද ගත්තේ කියලා මම කලිනුත් කිව්වත් මම නැවතත් පැහැදිලි කරා. දැන් අපි ළඟ මෙතන අභිධර්මාර්ථ වල දුන්නේ චෛතසික 36යි. ඒ චෛතසික 36න් අපිට දැන් ඉස්සර උදාාර මාර්ගාංග 8 ඒකට ගියානේ 8 අඩු කරාම අපි ළඟ ඉතුරු වෙලා දුනා චෛතසික 28. ඒ 28ට සිත් 4 එකක් ලෙස සලකලා 29 කියලා දැන්. එතකොට දැන් ඵල චිත්තෝත්පාද වලට මාර්ගාංග 8ක් ඕනුන්නේ නැහනේ. එතකොට ඒක එහෙමම තියෙනවා. මොකද ඵල සිතෙන් අපි ප්‍රයෝජනෙට ගන්න නැහැ නේ. කියන්නේ මාර්ගයේ ලැබිලානේ ඵලය ලැබෙන්නේ. 36ම තියෙනවා. ඒ 36ට කෙලින්ම ඵල සිත් 4 එකක් ලෙස එකතු කරලා 37යි කියලා දැම්මා. ඒක තමයි අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 27 සහ අතිරික්ත ඵල චිත්තෝත්පාද 37 යන මෙතෙක් ධර්මිය සත්‍ය විනිවිදේ සත්‍යයට ආවේ නැහැ. දැන් මේකේ පද ටික පැහැදිලි වුණාද? දැන් ඊළඟ පිටුවට මම බලන්න දැන් ඕගලන්ට දැන් මේ පොත හදනකොට සාමාන්‍ය පොඩක් එහාට කියන්නේ කොනටම යන්නේ එහා පැත්තේ කොනට කිස් කරලා දැන් මේ අතනින් ඉතුරු වෙච්ච හින්දා මේ පිටුවට මේ කොටසට මම මොකුත් ලිව්වේ නැහැ. මේ කොටසට ලියන්න දෙයක් ඉතුරුනේ නැහැ මට. අර ඒ නමුත් අර ඉතුරු දෙකේ තිබිච්ච ඉතුරු පද දෙක දිගයිනේ මේ දෙක හදන්න මම මේක ගත්තා. ඊළඟට දැන් මම සත්‍ය වලට පද තුනම ස්කන්ධ ආයතන ධාතු ආදී සත්‍ය වශයෙන් බෙදුවා. දැන් නමුත් තව ටිකක් තියෙනවා මේකේ මට විස්තර කරන්න. ඒක තමයි මේ පල්ලෙහාටම දැම්මේ. උපාදින්න ත්‍රිකේ වනාහි පරමාර්ථ ධර්ම පද තුනක් කොට වදාළෙහි ත්‍රිකනම් වේ. දැන් මේ අපිට දුන්නේ පරමාර්ථ ධර්මනේ. මේ පරමාර්ථ ධර්ම පද තුනක්. ඒ කියන්නේ උපාදින්න උපාදානිය, අනුපාදින්න උපාදානිය, අනුපාදින්න අනුපාදානිය කියලා පද තුනකට කිව්වා. ඒක නිසා මේක ත්‍රික නම් වේ කියලා මෙතන මම දැක්කා. ත්‍රික නම් වේ කියන්නේ මෙතන ත්‍රික. පේනවනේ ත්‍රික නම් වේ කියලා. දැන් පද තුනකට වැටුණා. එතකොට දැන් මම මුල් පදයෙන් නම් ලැබෙහි ආදි ලබ්ධ නාම ත්‍රික. දැන් මුල් පදේ මොකද්ද? උපාදින්න උපාදානිය. ත්‍රිකේ නම මොකද්ද? උපාදින්න ත්‍රිකය. එතකොට මුල් පදේ නමේ කොටසක් න්යාවි. එතකොට ඒක සර්ව ලබ්ධ නෙමේ පද තුනෙන්ම ගත්තේ නෑ. පළවෙනි පදයෙන් ගත්තේ ආදි ලබ්ධ නාම ත්‍රික නම් වෙනවා. ඊළඟට මේක පරමාර්ථ ධර්ම ඔක්කොම ඇතුළු වුණානේ. ඒකින්ද මේක නිප්පදේශයි. පැහැදිලිද? දැන් මේ ත්‍රිකේ මම සම්පූර්ණ ඒනොට චාමිනි පට ඊළඟ පිටුවටත් යන්න මේගොල්ලන්ට තව ටිකක් තියෙනවා මට පෙන්නන්න. අර මම ඉස්සෙල්ලා කිව්වා නේද මම අර අනුපාදින්න අර දෙවනි පදේ අර සුකුම රූප 12ක් ආවනේ මට අනුපාදින්න පාදානියා එකේ සුකුම රූප 12 හැදිච්ච හැටි මම පෙන්නලා තියෙනවා මෙතන. හරිද? ඒ අර 18න් 7ක් ගියා. 19න් 7ක් ගියා. 7ක් ගියාම ඉතුරු වෙච්ච තමයි මම මෙතෙන්ට දැම්මේ. ඕගොල්ලන්ට ඒවා ටික් කර අර සංගිනියට මම ගොඩක් දැම්මනේ 659 කියන ඡේදයේ රූප 19ක්. අර රූප 4 ටික් කරලා අයින් කරාම මේ ටික තමයි ඉතුරු වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා.
දැන් මේ කරපු ටිකේ මොනවා හරි අපහැදිලි දැනක් තියෙනවා නම් කවුරු හරි කියන්නේ දැන් ඔයගොල්ලෝ කතා කරන හින්දා මට සතුටුයි මම දන්නවා තේරෙන්නේ නැත්නම් කියනවා කියලා. මල්ලිකා මහත්මිය ඉන්නවා නේද තේරුණාද? අන්නයට ඕන් කරගන්න පුළුවන්ද කියලා. අපිට ඕනනම් හාමුදුරුවන්ගේ පොතක් පෙන්වන්න පුළුවන් මට. නැත්නම් ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් නම් එහෙමයි පෙන්වන්න ඕන නම් එහෙමයි. මට කැමති විදිහකට මේවා කරන්න පුළුවන්. දැන් මේ නම් චාමිනී හාමුදුරුවන්ගේ පොත අපි ගාමු බලන්නේ. හාමුදුරුවන්ගේ පොත කියන්නේ පිටුව ඉස්සෙල්ලා යන්න වෙයි පිටුව නම්බර වෙලා නැහැ උපාදින්න සුකේ තියෙන එකට. ඊළඟ පිටුව වලට යන්න ඉස්සරහට යන්න. තව ඉස්සරහට යන්න. තව ඉස්සරහට යන්න. අන්න ඒක උඩට ගන්න. දැක්කද ත්‍රිකමාතිකා භාවනාව උපාදින්න සුකේ. එතන නම්බර එකට දාලා දෙනවා උපාදින්නු පාදානියා ධම්මා අනුපාදින්නු පාදානියා ධම්මා අනුපාදින්නු අනුපාදානියා ධම්මා කියලා පද තුනේ නම් තුන දීලා තියෙනවා. ඊළඟට මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විපාක ත්‍රිකයේ දේශනා කොට වදාරා ඉන්න අනතුරුව කලින් කරේ උපාදින්න විපාක ත්‍රිකයේ ඉන්න අනතුරුව උපාදින්න ත්‍රිකයේ වදාළ තේක. එයද ප්‍රථම පදයේ ද්විතීය පදයේ තතිය පදයා වශයෙන් තෙවදෑරුම් වන්නේ. ඔවුන් අතරින් පළමු පදයේ පළමු කොට වදාළ තේක. ප්‍රථම පදයේ පළමු කොට වදාළ තේක. එසේ වදාළේදී උපාදින්නු පාදානියා ධම්මා යනුවෙන් ඉන්න අනතුරුව ද්විතීය පදයේ වදාළ තේක කෙසේද අනුපාදින්නු අනුපාදානියා ධම්මා යන්නේ. ඉන්න අනතුරුව තතිය පදයේ වදාළ තේක කෙසේ වදාළ තේක්දයක් අනුපාදින්නු අනුපාදානියා. දැන් මේ මම කරපුවේ මේකම තමයි ඕගොල්ලන් දැන් පැහැදිලි ඇති. උපාදින්න పూర్ව භවයේදී දෘෂ්ටීන්ගෙන්ගත් අරමුණක් අනුව රැස් කළ කර්මයේ විසින් රෝකීය ඵලභාවයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූද තෘෂ්ණා දුක්ටි උපාදානයන්ට හිත වූද නිස්සත්ත නිර්ජීව පරමාර්ථ ධර්ම. පැහැදිලි ඇතිනේ? ඕකම තමයි ඔයගලන්ට මම අර ලිව්වේ. වෙන කොහෙන්වත් ගත්තේ නැහැ. ඒවට අනුපාදින්නු පාදානීය. ඒ කියන්නේ పూర్ව භවයකදී තෘෂ්ණා දෘෂ්ටියෙන් ගත් අරමුණක් අනුව රැස් කළ කර්මයක ඵලභාවයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූ නමුත් එහා පිටුවට යන්න නමුත් තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන්ට හිත වූ නිස්සත්ත නිර්ජීව පරමාර්ථ ධර්ම. අනුපාදින්නු පාදානීය. අනුපාදින්නු පාදානීය. ඔව් ඒක තමයි මේ පද 6 වෙනි එකේ දෙන්නේ. పూర్ව භවයකදී තෘෂ්ණා දුක්තියෙන් ගත් අරමුණක් අනුව මේ කඩලා පෙන්නන්නේ මේ හැම වෙලේ පද. අනුපාදින්නු අනුපාදානීයයි. పూర్ව භවයකදී තෘෂ්ණා දුක්තියෙන් ගත් අරමුණක් අනුව රැස් කළ කර්මයක ඵලභාවයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූ තෘෂ්ණා දුක්ති උපාදානයන්ට හිත නොවුද. දැක්කද? හිත නොවුද නිස්සත්ත නිර්ජීව පරමාර්ථ ධර්ම. දැන් ඉතින් මේක තමයි මේකම ඕගලන්ට ගෙදරදී කියව ගන්න පුළුවන්. මේකම තමයි අර අපි කඩ චිත්තද රූප දැන් මේකෙම තියෙනවා හොඳට පැහැදිලිව. 32 ඊළඟට චෛතසික 35 කියලා තියෙනවා. කර්මද රූප 20 ඒ ධර්මියෝ ස්කන්ධ 5යි ආයතන 11යි ධාතු 17යි ආර්ය සත්‍ය 1යි කියලා වැටෙනවා කියලා. මේ ඔක්කොම අපි දැන් කරපු ටික. මේක මම කියවන්න දෙයක් නැහැ. ඕගලන්ට ගෙදරදී හොඳට කියව ගන්න පුළුවන්. මේකම තමයි දැන් කරේ. මේකට පරිබාහිරව කිසිම දෙයක් කරේ නැහැ. මේක සමහර අර පැහැදිලි කරලා නැති තැන් තව ටිකක් හොඳට තව ටිකක් මම කියනවා පොත දික් වෙන හින්දා ඔක්කොම දාන්නෙත් නැහනේ. ඒ දැන් තව ටිකක් පැහැදිලි කරා. දැන් මං හිතනවා ඕගොල්ලන්ගේ වෙලාව. දැන් ඕගොල්ලන්ට කතා කරන්න තියෙන වෙලාව. මේ වෙලාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඕගොල්ලෝ කතා කරන්න. මේක බැරි නම් ඊළඟ කලින් එකේ හරි කමන්නේ. දැන් මේක කරනකොට සමහරට හිතෙනවනේ කලින් එකේ මොකද්ද මේ මෙතන කරේ ඒක විදිහට නෙමෙයි මේක කරේ ඔය වගේ ප්‍රශ්න එනවා අපිට අනන්තව අහන්න. සමා වෙන්න මහත්මිය මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගිහිල්ලා මේ දැන් මම ආයෙ ලොගින් කරේ. ඇත්තද? පොඩි වෙලාවකට නැතුව හිටියා. මේ අපි එන සුමානේ ඒගොල්ලන්ට හිතන්නත් දීලා එන සුමානේ හොඳයි. ඔව් නෑ මම හිතුවේ මේක දැන් කරපු එකේ මොනවා හරි කරපු තැන් වල ප්‍රශ්නයක් තියනවාද කියලායි මම ආවේ කරපු එකේ. කරපු එකේ නොතේරෙන තැනක් තිබුණොත් නේ ඊළඟ දවසේ හරි අපි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. අඩු ගානේ තේරුණා නම් එක්කෙනෙක් නේද දෙන්නෙක්වත් තේරුණා කියන්නේ මොකුත් නෑ ප්‍රශ්න කියන එකවත්. තේරුණා මහත්මිය හොඳට තේරුණා. තේරුණා. හොඳයි ගොඩක් පිං. එහෙනම් අපි ලබන සතිය අර ගිය පාර වගේ ප්‍රශ්න කරනකොට මේ ත්‍රිකේ කටපාඩමින් මෙනවා. ඕගොල්ලන්ට ඊට පස්සේ මේ හැබැයි මේක ලියා ගන්න. එතකොට අපි දැන් ප්‍රශ්න අහනකොට අභිධේය අර්ථ ටික අතේ තියෙනවා. මොකද අපිට එකපාරට මේ අභිධේය අර්ථ කටපාඩම් කර කර ඉන්න අපිට ගෙවල් වල වෙලාවලුත් නැහැ. මෙහිම බල ඉන්නකොට ඉබේවර ප්‍රශ්න කරනකොට
අපි ආත්‍රයි භූමික කුසල් මෙච්චරයි අකුසල් මෙච්චරයි මේකයි කර්මජ රූප මෙහෙමයි කියලා අපි හිතට එනවා. මේක ලියන්න මම නැවත වතාවක් කියනකොට අපි කරලා අපි ඒකෙන් ප්‍රතිඵලයක් ගත්තා. ඒකයි කියන්නේ මේ වගේ ඕගොල්ලෝ ලියාගත්තොත් ඕගොල්ලන්ටම හොඳයි. ඉතින් මම හිතනවා ලියා විතර ප්‍රශ්නයක් අහනකොට කමන්නේ නැහැ. පොත පෙරලගෙන උත්තර දෙන්න කටපාඩමින් අපි කියන්නේ උත්තර දෙන්න කියලා. එතකොට ඕගොල්ලෝ මේක දන්නවා. දෙවනුව කටපාඩම් කරන්න පුළුවන්. මුලින් මේක අපි මොකද්ද කියන එක දැනගන්න පුළුවන් නේ. දැන් අපි කවදාවත් එපයි කියන්නේ පොත ඕගොල්ලන්ගේ සටහන් පොත බලාගෙන උත්තර දෙන්න. ඒකට කමන්නේ නැහැ. උත්තර සටහන් පොතක් බලලා දැන් අපි පන්තියට සහභාගී නොවෙච්ච කෙනෙකුට මේ සටහන් පොත දුන්නලා අපි ප්‍රශ්නයක් වුණත් උත්තර දෙන්න බෑනේ. එනේ මේ සටහන් පොතේ තියෙන එක හරිය ඔළුවට වැටිච්ච ඉඳන්නේ උත්තර දෙන්නේ. අන්න ඒක වැදගත් අපිට. ඒක නිසා අපි මේ විදිහට යන්න. එහෙනම් අපි පන්තිය නවත්තමු නේද ජිනාංජලි මහත්මිය? ඔව් එහෙම කරමු නේද? ඔව්. එහෙනම් හොඳයි චන්ද්‍රිකා මහත්මිය අපි හැම දිනාටම උතුම් ධර්ම දානයක් අද දින ලබා දුන්නා. ඔබතුමියට සසර වසනා තුරා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදිය ලබා කල්යාණ මිත්‍ර සම්පත්තියත් ලැබලා සුවසේ නිවන් සුව ලබා ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිව මේ අභ්‍යාසයට සම්බන්ධ කර අපේ ප්‍රඥාව දියුණු වෙන්න උදව් කරන බ්‍රුණ මහත්තයාටත් ඊටාම නිරෝගීමත් ජීවිත ලැබලා නිවන් සුව සුඛ විහරණේ නිවන් සුව ලබා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ අපි හැම දිනාටත් උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන බලාපොරොත්තු වන උතුම් නිර්වාණ සුවය ලබා ගැනීමට මේ රැස් කර සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ද මේ කුසල් අනුමෝදන් වී සුවපත් වෙත්වා. අපේ නමින් මිය ගිය ඥාතීන්ද මේ කුසල් අනුමෝදන් වී සුවපත් භාවය ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් නම් ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. එරුවන් සරණයි ඉනාංජලි මහත්මිය ඔබතුමිය හිටියේ නැත්නම් අද මේක මට කරගෙන යන්නත් බෑ තනියෙන් ඔබතුමියටත් සුවසේ ධර්මාභෝධය වේවා මේ අපිට උදව් කරපු මේක ඉතාමත්ම වටිනවා ඒකේ ඔබ එක ගැන හිතලම සතුටු වෙන්න බොහොම පිං අද හොඳයි තෙරුවන් සරණයි කියලා දෙනවා චාමිනී මහත්මියයි අනිත් උදව් කරන ඒ අයටත් මම හරියට නම් වලින් දන්නේ නැහැ සමා වෙන්න. දන්නේ නැහැ ගොඩක් අයගේ නම්. ඒ සියලු දෙනාටත් බොහෝ පිං අපි හැම දෙනාටම මේක උතුම් ධර්ම කියන්නේ මේ ධර්ම දානයක් අපි එක එක අයරින් දෙන්නේ. ඉතින් ඒවා අපේ නිවන් සුව පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. චන්ද්‍රිකා මහත්මිය ඔබතුමිය ඔය කිව්වා අපි හැමතැනම ඔව් අනේ මහත්මිය මට පොඩ්ඩක් සනීප නැතුව මම